දේශනීය ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා භද්‍රා නන්දනී කුඩලිගම් මැදිනිය දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය අමාමෑණියෝ ලෝතුරා ශ්‍රී සම්බුද්ධ රාජයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලද අති ගම්භීර වූ තුන්ලෝහිතකාමී වූ සුමధుර වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බිඳක් මෙම දුෂ්කර කාල වකවානුවේදී බොහෝ දෙනාගේ හිතසුව පිණිස දේශනා කිරීම පිණිස අතිගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ නායකයන් වහන්සේට පාද නමස්කාරයෙන් යුතු ආරාධනා කර සිදු කරන උතුම් ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය නොවැම්බර් මාසය තුල ජන්මදිනයේ දින එම් චන්ද්‍රප්‍රසාද් ස්වාමියා එම් ලලින්ද හරිචන්ද්‍ර පුතුණුවන් රෝහිණී පෙරේරා සොහොයුරිය රේණුකා සමරවීර සොහොයුරිය යන අයට සුභාසින්සනය සහ නිරෝගී සුවපත්භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට නිරෝගී සුවපත්භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. මුළු ලෝකේ පුරාත් ලක්දිව පුරාත් පැතිරෙන වසංගත රෝගී නිමා කර සියලු සත්‍යයන් හට යහපත සුවසිත ලැබීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. අදින්ට වසර 32ක් අනුස්මරණය කරන පියාණන් ඇතුළු දායකත්ව දරුවෝ පින්වතුන් නමින් පරලෝකපත් සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වේ සසර දුක් කෙලවර වේවා. සමන් දෙවියන් ඇතුළු සියලුම සම්මද්දෘෂ්ටික දෙවිවරුන්ගේ හිතසුව පිණිස මෙම මහා පුණ්‍ය ශක්ති අනුමෝදන් වේවා. සියලු සත්‍යයන් හට දෙවි රැකවරණය සැලසේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යම්කිංච විත්තං ඉදවා හොරංවා සග්ගේසුවා යං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදං ත්‍රිබුද්ධේ රතනං පනීතං. මම හිතනවා දේශීයත්වයේ තුල දේශීයත්වයට මුසුනා වූ බෞද්ධකම තුල අපේ ආහාර රටාව අපේ ජීවන රටාව මේ සියල්ල කිසියම් ආකාරයක පූර්ව සූදානමකින් යුක්තයි කියලා. ලෙඩ වුණාම බෙහෙත් ගන්නවට වඩා ලෙඩ නොවෙන්න බෙහෙත් ගන්න එකක් තමයි මම හිතන්නේ මේ හැම දෙයක්ම. ඒවා තුළ ශරීරයට ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව, ප්‍රතිශක්තිය ඔරොත්තු දීමේ ශක්තියක් බව, මේ ප්‍රතිශක්තිය ඔරොත්තු දීමේ ශක්තිය අපට වෙනත් රටවලට වඩා හොඳට තිබුණ බව වෙන්නේ නැති මේ ඔප්පු වෙන්නේ කියලා මම කල්පනා කරා. දහස් ගණන් ලක්ෂ ගණන් පාලනය කරගන්න මේ අද්දි. ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වලා නැහැ. නමුත් ඉදිරියට සමහර විට පරීක්ෂණ පවත්වම ඔප්පු වෙයි. දේශීයත්වයේ දේශීය අනන්‍යතාවයේ සිංහලකමේ බෞද්ධකමේ පිටුපත මේ ස්වාභාවික විසනයන්ට පවා ඔරොත්තු දීමේ ශක්තියක් ලැබෙන බව තිබෙන බව ඔප්පු වේවි. එහෙමත් නැත්නම් බුදු සමයෙන් පෙන්වනු ලබන අටලෝ දහමේ කම්පා නොවීමේ හැකියාව තුළ ඒ ශක්තියත් අපට උදව්වක් උපකාරයක් තියෙන්න පුළුවනි. ධර්මයේ පිළිබඳ තේරුම් ගත්ත අයට මේ සියල්ල සමාලෝචනය කරමින් අපි යම් යම් අවස්ථාවල භාවිතා කරන්නා වූ ගාථා පන්තියක් පිළිබඳව විවරණය කරන්න තමයි මම අද මේ පසුබිම සක්සන්නේ. රතන සූත්‍රය කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් පාසල් පොත්වලින් නම් උගන්වන්නේ ඉතින් මේක විශාලා මහනුවර රොම්බියක් ඇති වුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරලා ආනන්ද හාමුදුරන්ට මේ පාත්‍රයට පැන් අරගෙන නුවර පුරා හින්නක ඊට පස්සේ තුන් බිය දුරුණයි කියලා
ඒ රතන සූත්‍රයේ දේශනා කරවා ගැනීමෙන් තුන්දිය දුර වෙනවයි කියන එක තමයි ඒකේ අපි කල්පනා කරන්නේ. රතන සූත්‍රයේ විතරක් නෙමෙයි අපි ඔය අනිකුත් සබ්බහිතිය වජ්ජන්තු සබ්බ රෝග විනස්සතු සබ්බව මංගල උපද්දව දුන් නිමිත්තම් වගේ මේ ગાථා සාමාන්‍යයෙන් අපි වට කියන්නේ ජින පංජරය අටවිසි පිරිත මහා ජය මංගල ગાථා මේවා බුද්ධ දේශනා නොඋනට සූත්‍ර දේශනා නෙවෙයි ඒවා මේ සමාජයේ යම් යම් අයගේ අසහනයන් පීඩාවන් දුරු කරන්නට ශාන්ති කර්මයක් වශයෙන් නැත්නම් සිත් පිරිත් වශයෙන් දේශනා කරනවා. ශබ්ද ශාස්ත්‍රයේ තුල හරි දේශනා කරන කෙනාගේ හදවතේ තියෙන කරුණා ගුණය තුල හරි මොකක් හරි නිසා ඒවැයි සිතක් ශාන්තියක් තිබෙනවා. ඒ නිසා පිරිත් දේශනා කරවා ගැනීමෙන් ශාන්තියක් නැහැ කියන්නේ නැහැ අපි ඒක ලෞකිකයි. අර පැරසිටමෝල් පෙත්තෙන් එවලට හිසලා දෙහොඳ වුණාම ආයෙ හැදුනොත් ආයෙත් බොන්න වගේ ආයෙ දුකදී කරේකදී ආයෙ නැවතත් ආයෙ එහෙම කරගන්න වෙනවා. නැත්නම් රතන සූත්‍රයේ දේශනා හදාarලා බැලුවොත් මේ ගාථාවල මොනවද කියන්නේ කියලා. එතකොට අපිට මීට වඩා ගැඹුරට යන්න වෙනවා. අන්න ඒ ගැඹුරට යාම පදනම් කොටගත් ධර්ම දේශනාවක් තමයි මම මේ කරන්න සූදානම් වෙන්නේ. පළවෙනි ගාථා දෙකේ තියෙන්නේ ආමන්ත්‍රණයක්. යානීධ භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලික්ඛේ සබ්බේ භූතා සුමනා භවන්තු අතෝපි සක්ඛච්ච සුනන්තු භාසිතං. මේ බුදුන් වහන්සේ පදාරන්නේ. මෙතෙන්ට රැස්ුණා වූ පොළවේ ඉන්න හෝ සමහරට නාගබවණෙත් කියනවා හරිය වෙනත් තැනක හෝ අන්තලික්කේ අන්තරීක්ෂය ඒ කොතන හරි ඉඳලා රැස්ුණ අය ඒ සියලු අය සබ්බේ භූතා භූතයෝ කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සත්වයෝ සමනා භවන්තු සතර සිත්ත්වෝ යහපත් සිත්ත්වෝ වෙත්වා. එබැවින් අතෝපි එහෙම වෙලා සක්කච්ඡ සුනන්තු භාසිතං මම කියන දේ භාසිතය මනාකොට අසන්න. දෙවෙනි ගාථාවෙන් කියනවා තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය මන්දයත් විවාචරත්තෝච හරන්තියේ බලින් තස්මාහි නිරක්කතාත්මත්තා. අන්න ඒ බලින් එබැවින් භූතේනි නැත්තම් සත්ව කොට්ටාසේනි මනුස්ස ප්‍රජාවට මානුෂා පජාය මෙත්තං කරවත. මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්න. ඒකට හේතුවකුත් පෙන්නනවා. ඔබට දිවා රාත්‍රී දෙකේ යම්කිසි පුද පූජාවක් පවත්වනවා නම් ඔය බලි කියන වචනේ සිංහලට ඇවිදින් තියනවා වගේ ඔකේ තේරුම පුද පූජා කියන එක. දැන් බලි අරිනවා කියලා අපි නම් සාමාන්‍යයෙන් ගම්බතේ කියන්නේ. නමුත් මේ පුද පූජාව වලට නම් තියෙනවා. අතිථි බලි, ඥාති බලි, පුබ්බපේත බලි කියන වචන පාවිච්චි කරනවා. අතිථි ආගන්තුකයින්ට දෙන්නා වූ පූජාවන්. ඥාතීන් උදෙසා කරන්නා වූ පූජාවන්. මියගිය ඥාතීන්ට පුබ්බපේත. අර බලි කියන එකේ තේරුම පුද පූජා කියන එක. ඉන් දිවාරාත්‍රි දෙකේ මිනිස් ප්‍රජාව මේ දෙවියන්ගෙන් නැත්තම් භූතයින්ගෙන් ආරක්ෂාව ප්‍රාර්ථනා කරලා එහෙම පුද පූජා පවත්වනවාද? එබැවින් ඔවුන් අප්‍රමාදව රකිව්. කියලා තමයි මේ ගාථාවේ තියෙන්නේ. බුදුන් වහන්සේ එහෙම පදාලයි කියලා. මේ සූත්‍ර සංග්‍රහ කිරීමේදී ලංකාවේ කීපවල තිබුණා වූ පුස්තක පොත් ඒ වගේම බුරුමේ 6 වෙනි සංගායනාවේදී භාවිතා කළ පොත් ඒ වගේම බ්‍රිතාන්‍යයේ පවතින පාලි
බස්පා සමාගමෙන් සකස් කළා වූ රිස් ඩේවිඩ් පන්තුමාගේ පොත් ආදී කොට ඇති මේ සියල්ල පරිහරණය කරලා තමයි මේ ગાථා හදලා තියෙන්නේ. තැන් වල වෙනස්කම් තියෙනවා. ඒ ආශ්‍රයෙන් තමයි මේවා බුදු ජයන්ති ග්‍රන්ථ සකස් කිරීමේදී හදලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා වඩාත් නිවැරදි කියලා හැදුවට සමහර විට ඒවත් අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම එහෙම සූත්‍ර දේශනා කියවනකොට පාලියෙන් කියන එක නෙමෙයි සිංහලෙන් කියවිලා තියෙන්නේ කියන එක මම දකින තැන් තියෙනවා. මෙතනින් එහාට තමයි අපිට මේ බණ ටික තියෙන්නේ. යං කිංච විත්තං ඉදවා හොරංවා සග්ගේසුවා යං රතනම් පනිතං. කිසියම් ධනයක් තියනවාද මෙහි ඉද වෙනත් තැනක නාග ලෝකෙ වෙන්න පුළුවන්. සග්ගේසු ස්වර්ගයේහි ධනයක් එහෙම නැත්නම් උතුම් වූ මණිකක් තියනවාද රතනම් පනිතං. ඒකක්වත් නනෝ සමං අත්ති තථාගතේන තථාගතයන් වහන්සේ හා සමාන වෙන්නේ නැහැ. බුදු මැණික මේද ඉදම්පි බුද්ධේ බුදුරජාණන් වහන්සේ සතුව පවතිනා උතුම් වූ රත්න භාවය. ඒ සත්‍යයෙන් සුව වේවා. ඒ බුදුරජාණන් වහන්සේ සතුව පවතිනා වූ සත්‍යයෙන් සුව වෙන්නේ ඕක ඇහුවටද නැත්නම් බුදුරජාණන් වහන්සේ ස්වභාවය තේරුම් ගත්තමද? ඒක ඇහුවම සුව වෙනවට වඩා වැඩි සුවයක් මේ බුද්ධ රත්නය තේරුම් ගත්තොත් ලබන්න පුළුවන් කියලා මම කල්පනා කරා. පතන රත්න කියන එකේ තේරුම මම හිතන්නේ ඔය ත්‍රිවිධ රත්නය කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් ඒ කාලේ වටිනා දෙයක් වශයෙන් සලකලා තියෙනවානේ මණික් කියන එක. එතකොට ඊට වඩා දෙයක් වටිනා දෙයක් නැත්නම් ඒ අගනා කියන අර්ථය පැහැදිලි කරන්න තමයි මේ රත්න කියලා පාවිච්චි කරන්නේ. හැබැයි පහුගිය කාලේ මේ රටේ වැරැද්දකුත් කළා සමහර අය. රත්න කියන වචනේ පාවිච්චි කළා ජෙම්ස් කියලා. එහෙනම් ත්‍රිවිධ රත්නයේ සරණයි කියන එක ට්‍රිපල් ජෙම්ස් බ්ලෙස් යූ කියලා අරක මැණික් බවට පත් කළා. නමුත් මෙතන පෙන්නන්නේ රත්න කියන එකේ තේරුම ඉතා අගනා. ඊට පස්සේ මොකද කරන්නේ මේකේ ගැඹුර දන්නේ නැති අය රත්න කියන්නේ මැණික් තුනක් සරණ යන්නේ කවුද මොන මොඩයද කියලා අපිට දමල ගහනවා අන්‍ය ආගමිකයෝ. ඒතර වචන පරිවර්තනයේ තියෙන දොස්. මේ නිසා බුද්ධ රත්නය පිළිබඳව දන්නා වූ අයත් අපිට මේ සමාජයේ වචන වලින් දමල ගහනවා. ඒ නිසා අපි බුද්ධ රත්නය හඳුනා ගන්න ඕන. මේ කියන නනෝ සමං තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනිතං කියන මේ තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත්නම් මේ රත්න භාවය මොකද්ද? අන්න එතනදී අපට මේ රත්න භාවය පවතින්නේ බුදු පිළිමේද බුදුරජාණන් වහන්සේ නැමැති පුද්ගලයාගේද ඊට එහා ගිය තත්වයකද කියලා තේරුම් ගන්න ඕන. ශාසන ඉතිහාසය තුළ සාංචි කැටයම් වල පවා අවුරුදු 236කට 35කට 30කට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයා තබන්න ඕන තැන්වල ප්‍රතිමාවක් තබලා නැහැ. ඒ කියන්නේ පිළිම සකස් කිරීම, පිළිම ඇදහිීම, පිළිම වන්දනාවක් මුල් යුගයේ තිබිලා නැති බව එකෙන් කියවෙන්නේ. ජයශ්‍රී මහා බෝධිය ශ්‍රීපත්වල වජ්‍රාසනයේ වගේ දෙයක් තමයි ඒ තැනට තියලා තියෙන්නේ. සාංචි කැටයම් වල මගේ ළඟ දැනටත් තියෙනවා පින්තූර මම ගෙන ආපුවා පෙන්වන්නම් පුළුවන් ඕනනම්. එතකොට එයින් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට ප්‍රතිමා හදන්න බැරි බව කියන එකයි ඒකෙන් කියවෙන්නේ. විසුද්ධි මාර්ගයේ තියෙන අප්පටිම කියලා වචනයකුත්. අප්පටිම කියන එකේ තියෙන පිළිමා නෑ කියලා තමයි සමහරව පරිවර්තනය කරන්න තියෙන්නේ. නමුත් ඒකේ ගැඹුර හොයා ගන්න ඕනේ.
පටිම නැත්තම් පිළිබිඹු සහ පිළිබිඹු නැහැ කියන වචනේ ගැඹුර තේරෙන්නේ නැතුව තමයි මේ ඔක්කොම අවුල් කරන් තියෙන්නේ. එහෙනම් අර ගන්ධාරාම රාවති මතුරා කලා සම්ප්‍රදායන් ආශ්‍රයෙන් දේව රූපවල තියෙනා වූ ලක්ෂණ පාවිච්චි කරලා දෙස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ අහලා බලලා නිර්මාණයක් කරලා තියෙනවා. ඒක එතකොට ආධ්‍යාත්මික කලාවක් නෙමෙයි, ආධ්‍යාත්මික ආගමක් නෙමෙයි, මේක කලාවක්. කලාව අපිට උදව් වුණා ඊට පස්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යුක්ත පුද්ගලයෙක් ಭಾರತයේ වැඩ සිටි අය මෙහෙම කලාය කියන එක තේරුම් ගන්න අපේ සිතට සමීප රූපයක් හදාගන්න. අදටත් බෞද්ධ ඉන්නවනම් අපිට කොතන හෝ බුදු පිළිමයක් දැක්කම තරහ එන්නේ නැහනේ. නමුත් කුඩා දරුවට හෝ බුදුදහම නොදන්න කෙනාට පිළිමය තුලින් බුදුන් හඳුන්වා දෙන්න පටන් ගත්තට බුදුන් කියන්නේ පිළිමය නෙවෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් පසුගිය කාලවක වානුවේ අපට බුදුන් අගය වුණාට සමහර අයට පෙන්වන්න බැරුව කඩන්නත් පටන් ගත්තා. ඒක වුන්ට ඒක නිසා ශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ, තරහක් නෙවෙයි උපදින්නේ. එතකොට ඒක තේරුම් ගන්න ඕන තම තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් මම හදා ගන්නවායි කියලා. අන්න ඒ වගේ මේ අපිට පිළිම වඳින්නන් කියලා දමලා ගහන කට්ටිය උන්ගේ හදාගෙන ඉන්නේ එහෙම දුස්තියක්. වචනෙන් දමලා ගහන අය. මම ඔය යම් යම් ආගමික ශබ්ද විකාශන යන්ත්‍ර වලින් කරන දේශනා අහලා තියෙනවා බෞද්ධ නොවන ඔය හැමීන් ඇනුම් පදයක් කියන්නේ. ඒගොල්ලෝ පිළිම වඳින්නේ අපි පිළිම වඳිනවා ඒ නිසා පහත් කියලා. අපි ඒ සමාජයට කියන්න ඕන අපි පිළිම වඳින්න ඕනේ නෙවෙයි. ඒක පසු කාලීන කලා සම්ප්‍රදායක්. අපි ඒක ඉස්ලාම් දක්ෂිකින්ට ඉරසහ හඳ සහ තරුවසේ කතෝලිකින්ට කුරුසේසේ හින්දු භක්තියින්ට ත්‍රිශූලයේසේ අපි සංකේතයක් විතරයි. ඒක ඒක ඕකෙත් වෙනසක් නැහැනේ. තම තමන්ට නෙවටින්නේ. ඊටහා දමල ගහන්න දෙයක් ඒකේ නැහැනේ ආයේ. හැබැයි අපේ බුදුන් නොයිට වඩා ගැඹුරුයි. ඒ ඉදම්පි බුද්දේ රතනම් පණිතන් අපි හොයන්න ඕනේ. ඒ සත්‍යෙන් අපට සුව වෙන්න නම්. එතකොට එන එක කලා සම්ප්‍රදායක්. ඒක එක එක රටවල වෙනස්කම් තියෙනවා. දැනටත් මගේ විහාරස්ථානයේ තියෙනවා තායිලන්තයේ බුදු පිළිම කීපයක් මට හම්බෙච්ච වසර 5ක් 15කට ඉස්සරලා ඊටත් ඉස්සරලා වෙන්නේ නැති. තාමත් මම පෙට්ටි වල දාලා තින්නේ. මොකද ඒව අපට ගැලපෙන්නේ නැහැ. ඔටුන්නක් දාලා රත්තරන් පළඳවලා මාල දාලා ඇඳුම් එක එක අඳවලා ඒ අපේ සම්ප්‍රදාය නෙමෙයි. ඒකට විරුද්ධ වෙනවත් නෙමෙයි. නමුත් අපේ පූජනීය ස්ථානයක එක තබන්න තරම් අපේ ඇහැට හුරු නැහැ. ඒවා ගෙනත්ලා පරිත්‍යාග කර දැනදී මට හමු වුණා වුණාට ඒවා තවත් ප්‍රවේශම්ම තියෙනවා. නෝ ඒකෙන් අපි ඒක වැරදි හෝ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ රටින් රට ගියා වූ කලා සම්ප්‍රදාය හැටි. එනම් පිළිමයට එහා ගිය කෙනෙක් තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ සතරසියම් පුරුෂයෙක්. එතුමා තමයි වෙසක් පොණපොහොර උදෑසන කිසියම් අවබෝධයකටපත් උනේ. ඒ අවබෝධයටපත් වීම මුල් කොටගෙන තමයි ඔයාට උන්වහන්සේට බුදුන් කියන නම විවාහර වුනේ. සිද්ධාර්ථ කුමාරයාත් නෙමෙයි, තාපසතුමාත් නෙමෙයි, රජතුමාත් නෙමෙයි. ඒ අවබෝධයටපත් වීම කියන එක එතුමන්ගේ ශරීරයෙන් හොයන්න බෑ. ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ නෙවෙයි ඒවා. ඒවා බෝධිසත්වයින් කෙනෙක් වශයෙන් කලක් පෙරම් පුරපහම ඇති වුණා වූ මහා පුරුෂ ලක්ෂණ. හරක තියාගන්න. අපි ඒවා කතා කරලා බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ කියලා නෑ. බෝසත් චරිතයක විශිෂ්ට ගති ලක්ෂණ තියෙනවා. ඒව නිසා ලක්ෂණ තියෙන්නේ. එහෙනම් ඒ බුදුන් කීවේ කොතෙන්ටද? අපේ පින්නතුන් අපේ ධර්ම ශ්‍රවණය කරන නිසා බොහෝ විට දන්නවා ඔක. ඒ තථාගතයන් වහන්සේ මේ බුදුන් කියන වචනේ විවාහාර කරමින් ඒකට තවත් අරුතක් දක්වනු ලබනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මා දෙසූ ධර්මයේ දකීද බුදුන් දකි.
සංඝාතියේ නැත්තම් සිවුරු කොනේ ගෑවි හිටියත් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ ළඟට වෙලා. ධර්මයේ දැක්කොත් බුදුන් දකින්න පුළුවන්. අන්නේ ධර්මයේ දැක්කොත් දකින්න පුළුවන් බුදුන් කවුද කියන එක තමයි සැබෑ බුදුන්. අන්නේ බුදුන්ගේ තමයි මේ රත්න භාවයේ තියෙන්නේ. ඒක මෙතන පැහැදිලි කරන්න ගන්න කාලය මුල වැඩි හැබැයි මොකද කෙනෙකුට එකපාර ඒක තේරෙන්නේ නැහැ. නමුත් පසුව අපි කල් තියනවා නම් පැහැදිලි කරමු දැනට. ඒක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රවල පෙන්වා තිබෙන්නේ දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ලෝකේ මම කියන්නේ උන්වහන්සේ මේ උන්වහන්සේ තුළ උපදින්නා වූ හැඟීම් සමුදායක් තිබුණ අසකරණාසය දිවකය මුල් කොටගෙන අපි ළඟත් ඒක සිද්ධ වෙනවා. ඒ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට උපදින්නා වූ මේ ධර්මතාවය ත්‍රිපිටකේ නම් කරනු ලබන්නේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම. පංචස්කන්ධ කියනවා රූප වේදනා සංඥා සංකාර පහට. උන්වහන්සේ වදාරනවා රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල්. මගේ ආත්ම කොට ගන්න තාක්කල් මම ලෝකයට බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ. එනම් පංචස්කන්ධයේ ආත්මය තුළ බුදුන් නැහැ. පංචස්කන්ධයේ ආත්මය තුළ බල සීමාව මොකද්ද? පංචස්කන්ධ ආත්මය තුළ බල සීමාව තමයි පාපයේ පැත්තට 4 අපාය. පින පැත්තට සප්තකාම ස්වර්ගය, මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6. ධාන පැත්තට රූපී අරූපී බමතල 20. මේ පංචස්කන්ධයේ ආත්මය තුළ සත්‍යයට ලැබෙන දායාදය. මේ පංචස්කන්ධයේ ආත්මය තුළ නවසත්තාවාසයේ 31 තලයේ යන්න තියෙන ගමනින් මිදෙන්න උන්වහන්සේ හොයාගත්ත දේ තමයි පංචස්කන්ධය අනාත්මය. දෙවෙනි ධර්ම දේශනාවේ අනුත්ත ලක්ෂණ සූත්‍රයේ පෙන්නනවා පංචස්කන්ධයේ අනාත්ම වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුදුන් කීවේ නෑ. එදයි මම ලෝකෙට බුදුන් කීවේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන බුද්ධ කියන්නේ පංචස්කන්ධයේ අනාත්මයට. එතන දක්වා දරුවෝ අනිත් අය මේ අවබෝධය ඔස්සේ එන්න ඕනේ. ඒ බුද්ධ රත්නේ මොකද්ද තියෙන පිහිට ඊට පස්සේ? අන්න ඒකයි බුද්ධ රත්නේ කියලා කියන්නේ. ඒතේන සත්‍ය, ඒ සත්‍යෙන් සුව වෙන්න. මොකද්ද මේ සත්‍යෙන් උන්වහන්සේට සුව වුනේ? මොකද්ද මේ සත්‍ය තේරුම් ගත්ත සරියුත් මොගලන් පරම්පරාවනාත ආර්ය පුද්ගලයන්ට ලැබුණේ? පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමෙන් ලැබෙන්න තියෙන දුක් සියල්ලෙන් නිදහස ලැබුණා. පවපින ධානයේ ඔස්සේ පංචස්කන්ධයේ ආත්ම කොට කරන යන්ති වුණ සසර ගමනින් නිදහස් වී භව ගමන නිමා වුණා. අපේ ලෝකේ වශයෙන් ගත් කල මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් අපි අපේ චිත්තාභ්‍යන්තරයේ දුක්වලට හේතු හදාගෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ලොකු කුඩා ભેදයකින් තොරව අඬනවා වැළපෙනවා අසීමිත ලෙස. ලෝකෙත් සමග හිතින් ඇලෙන කරුණු වැඩි කරගන්න තරමට ආගම් ભેදයකින් තොරව කෙනෙකුට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට කියනවා අටලෝ දහමේ කම්පා වෙනවා. ඒකට විසාකාවට වදාරනවා බුදුන් වහන්සේ ජීවත් වෙන්න ගිහින් යම් කිසි කරුණේ පුද්ගලයෙක් මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්කලා ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ඇසෙන් නම් අපි ඒකට රූප තණ්හා කියනවා, කනෙන් නම් ශබ්ද තණ්හා කියනවා, නාසයෙන් නම් ගන්ධ තණ්හා කියනවා, දිවෙන් නම් රස තණ්හා කියනවා, කයෙන් නම් පොට්ටබ්බ තණ්හා කියනවා, මනෝද්වාරයෙන් නම් මෙලෝ සහ ධාන වශයෙන් ගත් කල ධම්ම තණ්හා කියනවා. එතකොට මේ ඇලෙනවා කියන එක වරදක් අපි අතින් සිදු වෙනවා. ඒ ඇලෙනව නැමැති වරද නිසා තමයි ජීවිතේ දුක් වෙන්නේ. එතකොට පංචස්කන්ධයේ ආත්මය තුළ තමයි මේ ඇලීම තියෙන්නේ. ඇලීම නිසා තමයි දුක් තියෙන්නේ. ඒ ඇලීමෙන් සම්පූර්ණ නිදහස් වෙන එකට කියනවා පංචස්කන්ධයේ අනාත්මයටපත් වීම. අන්න වෙසක් පුණු පොහොදා උදෑසන උන්වහන්සේ අංග සම්පූර්ණ බුද්ධත්වයටපත් උනායි කියලා කියන්නේ අර ආත්ම දෘෂ්ටියෙන් මිදුණායි කියන එක. එදායින් පසු මේ ලෝකේ ජීවත් වීමේදී උන්වහන්සේට මේ ලෝකේ කිසිම දෙයකින් තර්ජනයක් කරන්න බැරි වුණා. රිදවන්න බැරි වුණා. කම්පණය කරන්න බැරි වුණා. අන්නේ අකම්පිත ස්වභාවය අපටත් ඕන මේ ලෝකේ ජීවත් වෙන්න.
බලාපොරොත්තු නොවන මොහොතට ඔබට ඇතිවෙනා වූ කරදර හිරිහැර නිසා කරදර හිරිහැර දුකමයි කියලා කියා ඉන්නේ අඬ වැළපි. ඒ බුදු සමයෙන් පෙන්වන්න දුක නැති වූ තැන කියලා ජීවිතෙන් එහා පැත්තේද? නෑ, ඒක ජීවිතය තුළ තියෙන දෙයක්. ඒ පළමුව සොයාගත්ත බැවින් තථාගත බුදු පියාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ මග ගියොත් පෙරවාදී ධර්මයන්ට අනුව. පච්චේක බුද්ධ කියලා කතා කරනවා බුද්ධෝත්පාදයෙන් පරිබාහිරව. ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව අනුබුද්ධ කියලා කතා කරනවා. ඒ බුදුන් දැක්කොත්. ඒ බුදුන් කියන වචනේ එතකොට ප්‍රතිමාව ශරීරයේ ඉක්මවා යන දෙයක්. අපට ඒකට කොයි වාගේද කියලා හිතන්න බෑ. ඒකට අපි වචනයක් පාවිච්චි කරනවා අසංකත කියලා. ලෝභ දේශ මොහ හේතු ප්‍රත්‍යයන් හට ගන්නා බැවින් සංකතයි. ඒවා නැති වෙන දේවල් දුක් ගෙනත් දෙනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා ධමයක් බැවින් බුදුන් අසංකතයි. එතකොට මේ බුදුන් කියේ නිර්වාණයට පිළිම හදන්න බෑ. ඕන ඕකයි අපිටම කියන එකේ තේරුම. ප්‍රතිමාවකට ගන්න බෑ. අපිට හිතන්න බෑ. එහෙනම් මතක තියාගන්න බෞද්ධයත් පිළිමවන જાතියක් නෙවෙයි. අර බුදුන් හොයාගෙන යන්නේ අපි. ඒ බුදුන් ගැන පැහැදිලි කරන්න බැරි වුණ සමාජයේ අහපු බණ වලින් බුදුන් කියන්නේ පිළිමය කියලා. හරි බුදුන් කියන්නේ ශරීරය කියලා හිතපු නිසා තමයි දැන් බුදුන් නැති නිසා අනාගත බුදුවරයෙක් වෙනකල් පෙරම් පුරන්න සිද්ධ වුණේ බුදුන් ඇස් දෙකෙන් බලන්න. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී අදටත් වළංගුයි ධර්මය කියන්නේ මොනවද කියලා හොයන්න වෙනවා. එතකොට අපි පළවෙනි ගාථාව සම්බන්ධයෙන් එහෙනම් බුද්ධ රත්නය පිළිබඳව ගැඹුරු විස්තරකින් තොරව පිටින් කතා කළා. ගැඹුරු විස්තරය අගට තිබුණොත් අපි වෙලාව තිබුණොත් ගන්නෙ. එතකොට ඒ පංචස්කන්ධයේ අනාත්මයට පත්වීම තුළ සත්වයින්ට ලැබෙන සුව පත් වෙලාම බලන්න ඕන. ඒ සත්‍යයෙන් සුව වේවා කියන එකේ තේරුම එහෙමනම් ඔය නිකන් කියනවට වඩා ගැඹුරක් තියෙනවා කියන එකයි මම නම් දකින්නේ. අපි ඊළඟ ගාතාවට යනවා. ඥානින්ද භූතානි දෙකක් කතා කළා. රස්වාහිනී ඊට පස්සේ කායං විරාගං ඊට පස්සේ යම් බුද්ධ සෙට්ඨෝ මං හිතන්නේ. දැන් පළවෙනි මේ තුන්වෙනි ගාථාවේ බුදුන් වහන්සේ පිළිබඳව තියෙනවා. ඒ බුදුන් කියන පදේ එතකොට අපි අර හිතින් හිතන ප්‍රතිමාව හෝ ශරීරයේ ඉක්මවා යමින් අපිට හිතන්න බැරි තැනකට එනවා. ඒ හිතන්න බැරි தත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට කියනවා බුදුන් දැකීම කියලා. බුදුන් දකින්න පුළුවන් නම් ගෞතම සාසනය තුළ ඒ සත්‍යයෙන් කොච්චර සෝයක් ලැබෙයිද කියලා තේරෙවි එතකොට. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධි. සමාධිමානං පරිකඤ්ඤමාහු. සමාධිනා තේන සමෝ නවිජ්ජති. ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒතේන සච්චේන සුවත්තිලෝසු. ඒ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි විශේෂයෙන් වර්ණනා කළ සේක්ද. මොකද්ද විශේෂයෙන් වර්ණනා කළේ? සුචින් සමාධි. පිරිසුදු සමාධියක්. සුචි කියන්නේ පිරිසුදු කියන එක. ඒ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කළාද පිරිසුදු සමාධියක්. පරිවන්නයි සුචින් සමාධිමානං. ඒ ආනන්තරික සමාධිය හා සමාන වෙන සමාධියක් නැහැ. සබාමි මානං පරිකඤ්ඤමාහු. අඤ්ඤමාහු වෙනස් සමාධියක් නැහැ. එනම් සුචින් සමාධි වෙනකොට අසුචින් සමාධිත් ලෝකෙ තිබිලා තියෙනවා. අරහා සමාන සමාධියක් නැහැ කියලා පෙන්නනවා. නතේන ධම්මේන සමත්තිකින්චි ධම්පි ධම්මේ රතනං පනීතං. ඒ ධර්මය හා සමාන වෙනත් ධර්මයක් නැහැ. ඒ ධර්මයේ පවතින උතුම් රත්න භාවයක්. ඉදම්පි ධම්මේ රතනං පනීතං. ඒ සත්‍ය බලන්නේ සත්‍යින්ද සුවෙන්න ඕන. මොකද්ද මේ දැන් ධර්මයේ කියන එක? අම්මා දරුවාට සතුන් මරන්න එපා කියලා දුන්නොත් ඒකත් ධර්මයක්.
පොලිස් නිලධාරියා වංචනිකයට හොරකම් කරන්න එපා කියලා කියලා වුණොත් ඒකත් ධර්මයක්. වෛද්‍යවරයා ලෙඩෙකුට බොන්න එපා කිව්වොත් ඒකත් ධර්මයක්. නමුත් මේ මොකද්ද මේ කතා කරන්නේ? පරිවන්නයි සුචි ආනන්තරික සමාධිය. මොකක්ද ආනන්තරික සමාධිය කියන්නේ? ඒ මොහොතේදීම විපාක දෙන බැවින්. දැන් පව් කරපුවාම පස්සේ විපාක, පින් කරපුවාම පස්සේ විපාක, ධානය ලැබුවාම ධාන ලෝකේ විපාක. නමුත් මේ මඟ ගියොත් ඒ මොහොතේ විශේෂයෙන් වර්ණනා කරපු දෙයක් තියෙනවා උන්වහන්සේ ආනන්තරික සමාධිය කියලා. එයි ආනන්තරික සමාධිය ගැන කතා කරන්න උනේ පටිපදා සූත්‍රයේ තිබෙනවා පටිපදා දෙකක්. සම්මා පටිපදා මිච්ඡා පටිපදා. බුදු සසුනෙන් පරිබාහිර ඔක්කොම පටිපදා ටික උන්වහන්සේ පෙන්වලා තියෙන මිච්ඡා පටිපදා කියලා. ඒකේ මිච්ඡා සමාධිත් තියෙනවා. දැන් ඔය ආලාර කාලාම උද්දකරම් පුත්‍ර වගේ අයට සමාධියක් තිබුණා. ඒවා ලෞකික සමාධි. ඒවා හැබැයි මිත්‍යා සමාධි බුදු සමයට අනුවගත් කල. ඒවත් එක්කලා සංසන්දනය කළාම තමයි මේ ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නෑ කියලා පෙන්නන්නේ. දැන් ඒකට ධර්මය කියලා නේද කියන්නේ? එතකොට ධර්මය කියන්නේ මත්පැන් බොන්න එපා කියන එකද? මව්පියන්ට සලකන්න කියන එකද? සූත්‍ර දේශනාවක්ද? අපි හොයන්න ඕනේ අන්න ඒකයි. එතකොට මේ ආනන්තරික සමාධියනේ ධර්මය කියලා තියෙන්නේ. ඒක ගත්තාමනේ අරෝධාමේ කම්පාවක් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙන. ඒ ධර්මයේ සරණ එතනනේ තියෙන්නේ. අපි ධර්මයේ කියලා පොතක් හරි සූත්‍රයක් හරි පාවිච්චි කරලා ජාතක කතාවක් හරි කවියක් හරි මේ ගාථාව ගත්තාම ධර්මයේ කියන්නේ ඒකට නෙවෙයිනේ. හැබැයි ඒ ධර්මය හොයාගත්තොත් අපිට ඒ ධර්මයේ පවතින ප්‍රණීත රත්න භාවය විඳින්න පුළුවන්. එතකොට සත්වයින්ට අටලෝදහමේ කම්පාව නැති සුවය විඳින්න පුළුවන්. ඒක තමයි සත්වයින්ට ලැබෙන සුවය. ඒ තේන සත්‍යේන සුවය. ඒ සත්‍යයෙන් සුව වෙන්නේ. ඒක අනුගමනය කරලා ලබා ගන්න නැතුව නිකන් කී හිටියට ඒ සුව හම් වෙනවද අපට? එනිසා මේ සමාධිය සම්බන්ධයෙන් මම මෑතදී සූත්‍ර දේශනා කීපයකදී අලුත් අදහසක් ඉදිරිපත් කළා. ශ්‍රවණ දුන්නයි නම් දන්නවා. නමුත් මේක වහ සියලු මාධ්‍ය වලට ආයතුයි. සියලු භාවනා කරවන් වෙත ආයතුයි. සියලු භාවනා මධ්‍යස්ථාන වෙත ආයතුයි. භාවනා කරවන්නන් වෙත ආයතුයි. එනිසා මම මෙතෙන්ට මේ සමාධි ගැන මේ සූත්‍රේ නැතුවට තව කොටසක් එකතු කරලා කියනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය ඔස්සේ අපි හිතින් යන අරමුණු වලින් යන ගමන සිත එක අරමුණකට හුරු කිරීම තුළ විවිධ අරමුණු නොෙන්නට හදා ගන්න පුළුවන්. වැඩ එහෙම ඉන්න පුළුවන් කාලයේ මිනිත්තුවේ සිට පැය ගණන් දක්වා දිනු කර ගන්න පුළුවන්. ඒකත් සමාධි තමයි. සමාධි කියන එකේ තේරුම සාමාන්‍ය එකඟයි කියන එක. නමුත් ඒක සෝවාන් ඵලය හරි සම්මා සමාධිය හරි නෙමෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එබඳු තත්ත්වයන් අත්කලමතාන යෝගීන් පරිහරණය කරන් යාම තුළ උන්ට මේ විවිධ අරමුණු එන්නේ නැතුව ඒවා එන්නේ නැති තත්ත්වයේ යටපත් කරන් ඉන්න. නිකන් එන්නේ නැතුව පස්සේ ඇවිදින් මතුවලා වැටුනොත් ඇරුණාම ඔබට වගේ ශණයෙන් පෙරෙහෙන්නේ නැති වෙන්න මේ සිතේ සාන්ත ස්වභාවයන් අත්හදා බලලා හොයාන හිටියා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිටියා වූ විවිධ ආගමික කණ්ඩායම්. ඒවා ධානය නැත්නම් සමාධි කියලා කතා කරනවා. වත්මන් බෞද්ධ සමාජයට මේ අන්‍ය ආගමික සමාධි හෝ බුදු සමයෙන් පිටස්තර එදා තිබුණ සමාධි හෝ බුදුන් වහන්සේ වදාළ සමාධිය හෝ පිළිබඳව මොනම අවබෝධයක්වත් නැහැ. ඒ නිසා මධ්‍යස්ථාන වලට ගියාම උගන්වන්නේ මොකටද? සිත එක අරමුණක තියාගන්න. ඒක ලොකුම භාවනාව ඊට පස්සේ. දැන් එක අරමුණක තියන්න හුරු කරපුවාම gedara තියෙන අරමුණු පැයකට එන්නේ නැහැ, පැය දෙකකට එන්නේ නැහැ නිසා ඒක කරදරයක් නැහැ.
අයන්න දන්නේ නැති අහිංසක අම්මා කෙනෙකුටත් මේක පුරුදු කරන්න පුළුවන්. ඔකට බුදුබණ දැනගන්න ඕන නැහැ. ඒ යගේ පාර තමයි අත්කලමතාන යෝගීන් ක්‍රමෙන් gedara අතහැරලා වනාන්තරයට ගිහින් රූපී ධාන, රූපී බඹතල, අරූපී ධාන, අරූපී බඹතල දක්වාම දියුණු කරන් හිටියේ. ඒකට බුදුබණ ඕන නැහැ. ඔවුන් කිසිවෙකුටත් සෝවාන් ආදී මාර්ගඵල කියන එක තිබුණේ නැති බව ඔබ පොත කියවලා මතක තියාගන්න, නැත්නම් අපෙන් අහලා දැනගන්න. බුදු සමය විශිෂ්ටත්වය තමයි ඒක තුළ මාර්ගඵල කියලා එකක් තියෙනවා. අර මාර්ගඵල වල පිටින් ගිහින් තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව පවතින පාලි පාඨය මම ඉදිරිපත් කරමින් මෙහි තිබෙනා වූ මේ ද්විත්ත ස්වභාවය, සාසනික සහ සාසනින් බැහැර ස්වභාවය, ලෞකික සහ ලෝකෝත්තර ස්වභාවය ඔබට මනවින් පැහැදිලි කරන්න ඕනම. ධානානි විරාගානි. ධාන කොයිවත් විරාගයිලු. කොයි කියන සංසුන් ස්වභාවයට આવොත් හැබැයි තානි ද්විදානි. මේ වර්ග ධාන වර්ග දෙකක්. එකකට කියනවා බොජ්ජංග විප්පයුක්තානි, අනිකට කියනවා බොජ්ජංග සම්පයුක්තානි. අන්න බොජ්ජංග නැති ධානයක් තියෙනවා, ඒක එක જાතියක්. බොජ්ජංග තියෙන ධානයක් තියෙනවා, ඒක තවත් જાතියක්. අර අත්කලමතාන යෝගීන් කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ යටකත් කළ බැවින් සමාධිය ධානය තුළ රාගය නැහැ, විරාගයි. ලෝකෝත්තර ධානය තුළ රාගය නැති කර බැවින් ඒකෙත් රාගය නැහැ. දෙකෙම රාගය නැහැ. අරක යටපත් වී නැහැ, මේක හේතු නැති නිසා නැහැ. නමුත් ඒක එකක් නෙමෙයි, වර්ග දෙකක්. බොජ්ජංග විප්පයුක්තානි ධානානි බාහිරකානි. මේ බොජ්ජංග සහිතව යන්නේ නැති ධාන සසුරෙන් බාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. බොජ්ජංග ඔස්සේ යනකොට ලැබෙන ධානයේ සෝවාන් වලින් එහා පැත්තට ආර්ය පුද්ගලයින්ද තියෙන එක. එහෙනම් ආර්ය පුද්ගලින්ගේ ධානයයි අනාර්ය පුද්ගලින්ගේ ධානයයි එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි. දැන් ඔබ බණ දන්නේ නැතුව භාවනා කරන්න ගියොත් යන්නේ බොජ්ජංග විප්‍රයුක්ත ධානවලට. බාහිර කාණි. ඒක සසරින් පරිබාහිරයි. බුද්ධ ශාසනය කියලා නම තිබුණාට සුදු ඇඳගෙන හිටියා, සිවුරු පොරන් හිටියට බමුණන්ගේ භාවනා. හොඳට තේරුම් ගන්න වෙයි. මොකද මේක බොජ්ජංග වැඩි වීම තුළ සිදුවෙන දෙයක්. අරක නීවරණ යටපත් වීම තුළ ලැබෙන දෙයක්. ඒවා පිරිහෙනවා, ලෞකික ධාන පිරිහෙනවා, මෙලොවදීමත් පිරිහෙනවා, රූපී අරූපී බඹතල වලට ගිනුත් එක පිරිහිලා තමයි ආපහු වෙන්නේ. ඔබේ බුද්ධ චරිතය තුළ තියෙන්නේ අජාසත් කුමාරයා ලෞකික ධානයකින් රවට්ටගත්ත දේවදත්තගේ කතාව. එයත් මොනවා හරි කරලා අජාසත් කුමාරයා රවට්ටගත්තානේ. හැබැයි අන්තිමට පස්ස බිම යනගත්තා. එතකොට අපායටත් ගියා. අන්නේ ධානවල හැටි. ඒ නිසා මම මේ භාවනා කරන්ට යන කරවන අයට කියනවා සිතේ සංසුන් සමාධියක් පමණින් අහංකාර වෙන්න නම් එපා. සෝවාන් වෙලා කියලා හිතන්න එපා. මොකද ඕනෑම විවිධ අරමුණු වලට ඕනෑම අරමුණක් වැඩිම තුළ අරමුණු වෙන්නේ නැති කාලයක් ඕන කෙනෙකුට හදාගන්න පුළුවන්. මොනම බණක්වත් දැනගන්න ඕන නැහැ. මම දකිනවා බුදු සමයේ මේ සැබෑ මුහුණුවර යටපත් වී තිබුණ කාලයක් අපිට තිබිලා තියෙනවා. පෙරවාදී බුදු සමය අපි ආරක්ෂා කළාට පරපුරින් මේ ගැඹුරු විවෘත නොවන කාලයක් අපිට තිබිලා තියෙනවා. මේ නිසා සමහර අය රට ගිහිල්ලා එක එක භාවනා જાති ලංකාවට ආනයනය කළා. ඔය රටේ හදන්න නැති જાති ආනයනය කරන්නේ. මම කියන්නේ ඒකට ආනයනය කරනවායි. ඒ විතරක් නෙමෙයි. උපසම්පදාව නැති වුණාම තායිලන්තයෙන් බුරුමෙන් මෙහාට ආනයනය කළා. බුරුමේ නැති වුණාම මෙහෙන් අපනයනය කළා. මට නම් තේරෙන හැටියට බුදු සමය උපසම්පදාව වගේ දේවල් ආනයනය කරන්න අපනයනය කරන්න බෑ. මට තේරෙන හැටියට. අනිත් එක බුදුන් වහන්සේගේ ධහම තෙරවාදී ධමයක් වශයෙන් ලෝකේ සාක්ෂා වුණා නම් අපේ රටේ
ආයි කොහෙන්වත් ගේන්න ඕන නැහැ. ඒකේ ගැඹුර හොයා ගන්න ඕන. ඔබ දැකලා තියෙනවද බුද්ධ චරිතය තුළ උන්වහන්සේගේ ගමන් මාර්ගය තුළ කරුණු පැහැදිලි කර දෙමින් තමන්ගේ වැඩක් කරගන්න කිව්වරුනහම භාවනා මධ්‍යස්ථාන තිබුණයි කියලා ත්‍රිපිටකයේ කොතන හරි. එහෙනම් ආනායනය කරපු සංකල්පයක් තමයි මධ්‍යස්ථාන භාවනා ක්‍රමය. මම බැලුවා ත්‍රිපිටකේ පෙරලා කොතනද ඔය පිම්බීමේ ඇකිලිමේ භාවනාව තියෙන්නේ කියලා. කොහෙවත් නැහැ. බණ දන්නේ නැති අය. ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම විතරයි කියලා හිතන අය. නාය හුස්ම වදින හැටි තේරෙන්නේ නැතුවම බඩ දිහා බලන් ඉඳ හදාගත්ත එකක්. පතරින් එහාට කොහෙවත් යන්න බෑ. ඒ අරමුණ එකඟ වුණාම ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඒ අරමුණේ ඉන්න නිසා අනිත් අය ඉන්නේ නැහැ. දැන් බාහිර කාණි නෙමෙයිද? අරමුණක් වැඩිම තුළ කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ එන්නේ නැතුව ඈත් වෙලා යනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කාරණාව. අපේ රටේ බුදුබණ තේරුම් ගන්න ඉස්සෙල්ලා පටන් ගත්තා වූ භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් මේ රට වැහිලා ඉන්නේ. කට්ට කෛරා ටික වෙට්ට පිත්තල කප ටිකන් ඔක්කොම ගෙදර කරන ගමන් ගෙදර ගිහිල්ලා මධ්‍යස්ථානේ භාවනා කර කර ඉඳලා ආව හැකි. ඒක එහෙ තියලා ගෙදර ඇවිදින් ආයෙත් අර දුෂ්ටකම් තේරම කරනවා. මෙහෙම භාවනා මධ්‍යස්ථානට අවංක වෙන්නයි ගෙදරට අවංක වෙන්නයි පුළුවන් දහමක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. ස්වභාවයෙන්ම තමන්ට අවංක වෙන්න ඕන. ඒ නිසා මේ පදේ මතක තියාගන්න. ධාන වර්ග දෙකයි බොජ්ජංග රහිත බොජ්ජංග සහිත. බොජ්ජංග රහිත ධානයේ අයිති වෙන්නේ බාහිර කාණි සසුරින් පිරබාහිරයි නැත්නම් පෘථග්ජන පුද්ගලයින්ට අයිති. බාහිර කාණි සසුරින් පරිබාහිරයි නැත්නම් ආර්ය පුද්ගලයෝ කියලා තියෙනවා ආර්යම් පෘථග්ජනින්ගේ වැඩ. මෙතන නේද මේ බණ දන්නේ නැති ඔක්කොම ඉන්නේ. තව ඊදම් කරගෙන මධ්‍යස්ථාන හදන. තමන් ජීවත් වෙන තැන තමන්ගේ ඇහැට කනට නාසයට එන අරමුණ නෙමෙයිද භාවනා මධ්‍යස්ථානය වෙන්නේ. ඒක නෙමෙයිද හදන්න තියෙන්නේ. තව එහාට අපි මේකේ කතා කරනකොට එමු ගමුකෝ බලන්න. ඒ නිසා උන්වහන්සේ වදාරනවා. පාලියෙන් සඳහන් වෙනවා බොජ්ජංග සහිත ධානයේ තියෙන ආර්ය පුද්ගලයින්ට යන සෝවාන් වලින් එහා පැත්තට තියාන ධානයේ ලෝකෝත්තරයි ඒක වැටෙන්නේ නැහැ. ආර්ය පුද්ගලානි. ඒක වෙනයි අරක වෙනයි කියලා තේරුම් ගන්න. බණ දන්නේ නැතුව මොකක් හරි ධානයක් ලබන්නේ එතනින් එහා පැත්තට නිකන් විදර්ශනා කරන්න එහෙම බෑ බණ තේරෙන්නේ නැතුව. ධාන පාදකට විදර්ශනා වැඩිම කියන්නේ එහෙම වචනෙන් තිබුණාට ඔක නෙමෙයි. ලෞකික ධාන හදාගෙන ඒක විදර්ශනා කරනවා කියන එක නෙමෙයි. ලෞකික ධානලාභියාට ඒ විදර්ශනා කළ යුතු කියලා උන්වහන්සේ පෙන්වලා තිබෙනවා. අපිට අරමුණු විදර්ශනා කරන්න ඕන. මන තේරුම් ගැනීම තුළ. Tamanda තියෙන කාම අරමුණු. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවයි අපේ විදර්ශනාවට භාජනය වෙන්නේ. එනිසා මේ බුදුන් වහන්සේගේ වදාළ මේ වචනෙන් පෙන්වන්නේ ධර්මය කියන වචනේ. මොකද්ද? ආනන්තරික සමාධියට ධර්මය කියන්නේ. එතෙන්ටපත් වුණාම මේ ධානයේ නැත්නම් සමාධියේ සරණ මිනිස්සුන්ට ලැබෙවි. ඉදම්පි ධම්මේ රතනම් පණිතං. ඒක තුළ ලැබෙන්නා වූ සුව මොකද්ද කියලා එතෙන්ටපත් වෙලා බලන්න ඕනේ. නිකන් කියව විතර හරියන්නේ නැහැ. කයං විරාගං අමතං පණිතං යබද්ද ගාසක්්‍ය මුනි සමාහිතෝ. නතේන ධම්මේන සමච්චිකින්ති ඉදම්පි ධම්මේ රතනම් පණිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. සාක්්‍ය මුනි සමාහිතෝ. මේ සම්තුන් භාවයටපත් වුණා වූ සාක්්‍ය මුනින්ද්‍රයන් වහන්සේ කයං රාග ද්වේෂ මොහ ඡය කළා වූ විරාගං රාග රහිත වුණා වූ අමතං නිවීමකටත් දෙන්නා වූ ප්‍රණීත මිහිරි වූ තමයි කයං විරාගං අමතං පණිතං තියෙන්නේ මොකේද? යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ සාක්්‍ය මුනි සමාහිතන් වහන්සේ මේක වර්ණනා කළාද? ඒ ධර්මය හා සමාන ධර්මයක් නෑ. නතේන ධම්මේන සමත්තිකීචි. ඒ නිවන හා සමාන ධර්මයක් තවත් නෑ කියලා මේ පෙන්නන්නේ. අමතං පනීතං. දැන් මේ බුදු සමයේ ධර්මය කියලා තියෙන නිවනට නේද? ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම නිවනේ සරණයි කියන එක නේද ඒකට?
ඊට මෙහා පැත්තේ මොන අර්ථයෙන් කිව්වත් ඔබ ගැඹුරට ගිහින් නෑ නේද? පොත සරණං ගච්ඡාමි සූත්‍රය සරණං ගච්ඡාමි නෙවෙයිනේ එතකොට. ධර්මයේ කියලා මේ පෙන්නලා තියෙන්නේ. ඉදම්පි ධම්මේ ගාථා දෙකකම තියෙනවා. ධර්මයේ කියලා මොකද්ද පෙන්නන්නේ? අන්න ඒ ධර්මයේදී සසර දුක් වදින්නේ නැහැ. සාමාවති කතාවේ කොහොමද තියෙන්නේ? මරන්න හැදුවයි කියලා මාගන්දියාව එහෙම නැත්නම් රජුරුවන්ගේ වීණාවට ණයක් දාලා මරන්න හැදුවයි කියලා 500ක් පිරිස විසයදු ඊතල යොදලා මරන්න ගියම කතා. උදේන් රජතුමා. ඊතල කරුවන් විසින් ඊතල ටික විසයදු ඊතල එව්වා. ඊතල ටික ඔක්කොම ආපහු ගියයි කියලා කියනවා. ප්‍රායෝගික ලෝකේ බලන්න ඊතල ආපහු යනවාද කියලා වැදලා බිම වැටෙයි. වෙන්න පුළුවන් ඒකනේ ආපහු යන්න බෑ හැරිලා යන්න. මොකද ගත්ත ප්‍රයෝගයට එනවා ආපහු ප්‍රයෝගයක් ගන්න ඕනේ යන්න. වැදුනොත් වැටෙනවා ඇරුණා. එහෙනම් මොකක්ද අර පෙන්නන්නේ? අර විෂයදු ඊතල තමයි යෝන්ගේ දේශේ. මොවුන් කෙහිල්ල වුණා වූ. නමුත් සාමාවතී මොකද කිව්වේ? අපට එරෙහිව කටයුතු කරන්න ආ වූ සාමාවතීට රජතුමාට ඊතල කරුවන්ට කාටවත් වෛරයක් කරන්න එපායි. අහිතක් හිතන්න එපායි කිව්වා. එහෙනම් ප්‍රතික්‍රියා දක්වන්න ගියේ නැතිනේ ඒ ප්‍රතික්‍රියාව ආපහු වැදුන එක නේද අර කියන්නේ? ඊතලගේ කතාවක් නෙවෙයිනේ පෙන්වන්නේ. අපි හිතන් හිතේ ඊතල ආපහු වෙරලා යනවා කියලා. එහෙනම් ඊතලට උගන්වන්න වෙනවා කම්පියුටර් එකක් හරි දාලා ඇතුළට ඔය රොබෝ ක්‍රමයට. වැදුනෙන් පස්සේ ආපහු හැරලා යන්න ක්‍රමයක් හදන්න. ඉස්සරහට හදයි එහෙම. දැනට ඒ කාලේ හදලා තිබිලා නැහැ. ඒ නිසා මේවෙන් කියවෙන දේවල් ගැඹුරුයි. අර වදින්නේ නැහැ. බාරගත්තේ නැත්තම් කරපු කෙනාට ආපහු යනවා අර කියලා පෙන්නන්නේ. එතකොට මේ ගාථා දෙකෙන්ම පෙන්වන්නේ මොකක්ද? ආනන්තරික සමාධිය නැත්තම් නිවන තමයි ධර්මය කියන්නේ. එතකොට ඒ ධර්මයේ සරණින් සත්‍යෙන්නසු වෙන්නේ බුදුහාමුදුරෝ ගාවයක තිබුණ හින්දාද? ඒ ගාථා ටිකෙන් සුව වෙන්නේ ගාථා ටික කියපම ලෞකික අර පෙරසිමෝල් පෙත්තේ සුවේ විතරයි. නමුත් මෙතෙන්ටපත් වුණොත් සත්‍යෙන්න සුව වෙන්නේ නැද්ද? එහෙනම් මට හිතෙන්නේ කියා හිටපු එකක් නන් නෙවෙයි මේක. මේකේ පෙන්වන්නේ ත්‍රිවිධ රත්නයේ සතු ගුණ. එතනින් එහාට අපි යන්න ඕනේ ඊළඟ ගාථාවලට. එතනින් එහා පැත්තට සංඝ රත්නයේ සතු ගාථා කීපයක් තියෙනවා. යේ පුග්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරේතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහත්ඵලානි ඉදම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හොත සතං පසත්තා සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට භාජනය වුණා වූ යේ පුද්ගල අට යම් පුද්ගලයෝ 8 දෙනෙක් වෙද්ද ඒ 8 දෙනා යුගල වශයෙන් 4යි. තව 108කටත් බෙදෙන තැන් තියෙනවා. දැන් කවුද මේ අට්ඨපුරිස පුද්ගලා කියන වචනේ පාවිච්චි කරන්නේ මෙතෙන්ට නෙමෙයි පෙන්නන්නේ. යුගල වශයෙන් 4යි. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ග, අරිහත් මාර්ගඵල මේ 8 යුගල වශයෙන් 4යි. මේ පුද්ගල 8 චත්තාරීතානි යුගල වශයෙන් ගත් කල 4යි. යම් කිසි පුද්ගලයේ කර්මඵල අදහනවා නම් විපාක. තේ දක්ඛිනේය සුගතස්ස ශාවකා භාග්‍යතුන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් උන්වහන්සේලාට දෙන දේ දක්ෂිනාර්ථය. ඒතේසු දින්නානි දෙන අයට මහත්ඵල විහානි සංසයි. අන්න කර්මඵල අදහා කරන පුණ්‍ය කර්මයන්දී සෝවාන් ආදී මාර්ගඵලලාභීන්ට දෙන්නා වූ දාණය දෙන්නාට මහත්ඵල මහානි සංසයි. වඩා දක්ෂිනාසයි අය. අන්න සංඝ රත්නයේ සතු මේ උතුම් භාවයක් තියෙන්නේ මණික්ක. ඒ අය සඳහා ප්‍රත්‍යපහසු සසලනායට කර්මඵල වශයෙන් ගත් කල විපාක වාරය ආනිසංස බව. දැන් මේ සංඝ පදයට පාවිච්චි කරලා තිබෙන්නේ සිසමුඩු කිරීමද? සිවුර පෙරවීමද? එහෙම නැත්නම් අර ධර්මයේ ඔස්සේ
සෝවාන් වලින් එහා පැත්තට ආර්ය භාවයටපත් වීමද? ඔන්න බුදු සසුනේ සැබෑ සංඝ. නමුත් මේ ධර්මයේ හොයාගන්න බැරි වුණාම මේ සංඝ ස්වභාවයේ සසුනෙන් අතුරුදහන් වුණේ අද නෙමෙයි අවුරුදු 7-800කට ඉස්සර වෙන්න පුළුවන්. එදයින් පස්සේ ජීවමාන පුද්ගලයන් අතර ආර්ය සංඝ පරපුර නැහැ කියන එක තමයි මලියුද මහරහතන් වහන්සේට පිට තියලා ඉන්න එහා පැත්තට ආර්ය පරපුරක් නැති සංඝ පරපුරක් සකස් කරන් තියෙන්නේ. මහා සංඝරත්නය. මහා සංඝරත්නයේ දාන දෙන අයට මහත්ඵල මහානිසංස කරන්න මොකද කරන්නේ? තමන් මහා සංඝහින්දා අතීතයේ හිටියා වූ ආර්ය මහා සංඝරත්නය එතන ගෙනත් තියලා ඒගොල්ලොන්ගේ නමින් තමයි දානේ මහත්ඵල මහානිසංස කරන්නේ. නමුත් දානේ මහත්ඵල මහානිසංස කරන්න දානේ දෙන්නටත් පුළුවන්. දානේ දෙන්න ආර්ය පුද්ගලයෙක් වුණොත් ඔවුන් නිසා මහත්ඵල මහානිසංස වෙනවා. ලබන්න ආර්ය පුද්ගලයෙක් වුණොත් ඔවුන් නිසා. එහෙම හතරක් තියෙනවා ඒක. මම යෝජනාවක් කරන්නේ. එසේ මහත්ඵල මහානිසංස කැමති අයට මහත්ඵල මහානිසංස ලබන්න ඕන නම් අතීතයේ හිටියා වූ ආරි මහා සංඝරත්නය එතෙන්ට අරගෙන ඔවුන්ගේ පිහිටෙන් ගොඩ යනවට වඩා වත්මන් සමාජය තුළ තමන් ආර්ය පරපුරට අයිති පුද්ගලයෙක් බවට පත් වුණා නම් එතකොටත් මහත්ඵල මහානිසංසයි. ඔබට මේක ඇහෙන තැනක් තියෙනවා. මට කුඩා කාලේ ඉඳලා ඇහුණා ඕක. ඔබේ නිවස්තල පවත්වන දානයේදී මේ වචනේ නොකියා කියනවා ආරි මහා සංඝරත්නයට මහා සංඝරත්නය වැඩම කරවාගෙන කියලා. ඒ ආරි මහා සංඝරත්නයේ තිබුණා වූ සතු තිබුණා වූ උපසම්පදාව සරණාගම උපසම්පදාව හෝ එහි බික්ක උපසම්පදාව. ඒ ආරි පුද්ගලයන් බැහැර වුණාට පස්සේ සසුන පවත්තන්නවත් හදපු එක තමයි අදාවේ නිකායේ හැම එකේම පවතින කර්ම වාක්‍යයක් 4 වතාවක් කියමින් අනුගමනය කරන ඥාති තතුත්කම්ම උපසම්පදාව. ඒක පෘථග්ජන භාවය තුළ ධර්මයේ අටපොණක් වුණෙන් පස්සේ බුදුන් වහන්සේගේ සසුන නාමිකව පවත්තන්න යම් කාලයක්. අර 5000න් ඉවර කරන්න හදන රාතනේ ඕක. තේරුම් ගන්න විතරයි ඕන. කාටවත් ඇනුම් පද කියන්න ඕන නැහැ. මට හෝ මාහලන ශිෂ්‍ය පරම්පරාවකට හෝ එහෙම නැත්නම් මගෙන් බණ අහලා තේරුම් ගන්න අයට හෝ මේ 5.3 මේ බුද්ධ ශාසනයේ වලලන්න කිසිම ඕනකමක් නැහැ. බුදුර ලෝට හෙලිකලා වූ මේ ත්‍රිලක්ෂණයේ ඔස්සේ මේ නිවන් මඟ ඉහළ කර ගැනීම තවත් අවුරුදු ලක්ෂ 5කට 50කට চিරාත් කාලයක් මේ ලෝකයේ පවතිවා යන්න අපේ ප්‍රාර්ථනයයි. මොකද උපන් අයට ප්‍රයෝජන ගන්න වෙන්නේ එතකොටයි. එහෙම නැත්නම් මොනවා මහන්සි වුණත් අර බෝධි පූජාවෙන් එහා පැත්තට පු탁ජනෙන් එහා පැත්තට කර්ම විපාක වලින් එහා පැත්තට යන්න පාරක් නැහැ. ඒ නිසා මම ආයෙත් කියනවා ඔය පස්සේ කාලේ ලියපු අටුවාවක තිබුණයි කියලා බුද්ධ ශාසනයේ වලලන්න හදිස්සියක් තියෙන්න බෑ කාටවත් ගිහි පැවිදි. ඒක රැකගන්න, පරිස්සම් කරගන්න, අනාගතයට දායාද කරන්න. යහපත් අම්මල තාත්තලා තමන් හරි හම්බ කරගත්තාම යම් දෙයක් ඔක්කොම වනසලා පරලෝ යන්න හදන්නේ නැහැ. ඒක දායාදයක් වශයෙන් දරුවන්ට දෙනවා. එහෙනම් අපි තේරුම් අරගෙන ඉදිරි පරපුරටත් ඒක දායාද කරන්න ඕන. මොකද මේ අවංක භාවය කියන එක. මේ හිතේ පිරිසුදු වීම කියන එක මිනිස්සුන්ට පුදුමාකාර සැපසනසීමක් ගෙනත් දෙන්නේ. ඔය සමහර අය මම දන්නවා මහත්ඵල මහානිසංස ලබන්න වැඩියෙන් සිල්වත් තියෙන තැන් හොය හොයා යනවා. එතකොට මම ඒකේ ඇතුලේ දකින්න රහසක් තියෙනවා. මේක මම මෙහෙම කියන්නම්. දුන්නහම ලැබෙනවා, ලබන්න දෙනවා. මට කියන්න මේක එකක්ද දෙකක්ද කියලා. එකක්ද දෙකක්ද? දෙකක් නේ. අර පෙන්වන්නේ දුන්නහම ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඒකේ ඒ පුද්ගලයා ඒ ලබන දේ දිහා බලලා අපි සතුට වෙනවා. ඒක පරත්තම් පටිපඤ්ඤත. නමුත් අම්මා කෙරෙහි හරි අසරණෙක් කෙරෙහි හරි පූජනීය මහා සංඝරත්නය කෙරෙහි හරි ලෙඩෙක් කෙරෙහි හරි කිසිම අනුකම්පාවක් ආදරයක් සතෙක් කෙරෙහි නැහැ. Tamanට ලැබෙන හින්දා දෙනවා. අනිත් ලබන ආත්මෙට වැඩිපුර ලබන්න. දැන් එතකොට පරාර්ථකාමීත්වයක තියෙනවද? ඒක තියෙන්නේ ලෝභය නෙවෙයිද? ලෝභය කොහොමද කුසලයක් වෙන්නේ මට කියන්න? අන්න එහෙමයි අපේ අය ලබන්න දෙන්න ගිහින් මේකේ පින නැති කරගන්නේ. තේරෙන්නේ නැත්නම් මෙහෙම කියලා දෙන්න.
පව් කරන කිසිවෙක් මට මේකට විපාක ලැබියන් කියලා ඉල්ලන්නේ නැහැ. මට කියන්න ඉල්ලපු කෙනෙක් අත උස්සලා තමයි මට මේකට විපාක ලැබියන් කියලා. නෑ චක්කුපාල හාමුදුරුව පවා වෙද මහත්තයා කාලේ අස්තන්ද කරලා ලැබෙන්න ප්‍රාර්ථනා කළේ නෑ. නොලැබී ගියාද? පව් විපාක ලැබෙන්නේ ප්‍රාර්ථනා කරලා නෙවෙයි නම්. එහෙනම් පින් විපාක ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේද? ප්‍රාර්ථනාව තුළ ලෝභයක් තියෙනවා. ඒක පරත්තම් පටිපජ්ජිත වෙන්නේ නෑ. කාට දුන්නාමද වඩාත් ආනිසංස කියලා අහපුවම පැහැදුන තැනට දෙන්නයි කියලා තියෙනවා. මේ පරිත්‍යාගශීලීත්වයේ බලාපොරොත්තුව අංග විකල කෙනෙක්, අසරණෙක්, මන්දබුද්ධික කෙනෙක් ඔවුන්ට පිහිට වීම. නැත්නම් සසුන රැක ගැනීම, සසුන බේරා ගැනීම, වරිස්සම් කිරීම. ඒක පරාර්ථකාමීත්වය සම්පූර්ණයි. චේතනාවෙන් අපි ඈතට ගිහින්. චේතනාව බාල කරගෙන අපි. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම් තේපත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමානා කිදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිසොත්. යම් කිසි පුද්ගලයෙක් සිත දැඩිව අරගෙන නැත්නම් උත්සාහයෙන් මේ ගෞතම ශාසනයට ඇතුළත් වෙලා එකෙන් කියන්නේ ඉත කවල මහාන වෙලා කියන එකක් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා භාවයට පත් වෙලා ධර්මයේ ඒකනේ ශාසනය කියන්නේ. පිරිසුදු මනසකින් යුක්තව. ඔහුට හම්බ වෙනවා ඒ පත්තිපත්ත අමතං වෙගයි. ඒ ධර්ම මාර්ගයේ ගියොත් ඔහුට සෝවාන් ආදී මාර්ගඵල වලින් ජීවිතය තුළ හම්බ වෙනවා නිවීම. ලද්දා මුතා නිබ්බුතින් බුඤ්ජමානා නොමිලේ ලත් නිවන් සුව වළඳනවා. නොමිලේ. දැන් සංඝරත්නයේ නිවන් සුව වළඳනවා කියන්නේ මැරිලාද ජීවිතෙන් එහා පැත්තද නෑ. අර මාර්ගඵලලාභීත්වයෙන් එහා පැත්තේ. අන්න මිනිසුන් සඳහා ජීවත් වෙනකොට ජීවිතේ බාහිර ලෝකේ තියෙන අභියෝගයන් වදින්න නැති වෙන්න, ඒව නිසා කම්පනයක් ඇති නොවෙන්න ඇති වෙනා වූ මානසික වෙනසක් තුළ සීමා කළ නොහැකි වචනෙන් කියන්න බැරි සැනසීමක් තියෙනවා. ඒක තමයි මේ නොමිලේලත් නිවන් සුව වළඳනවායි කියලා පෙන්නන්නේ. ඉදම්පි මේද සංඝ රත්නයේ සතු උතුම් භාවයක්. සංඝේ රතනං පනීතං. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අර සංඝ භාවය අපි නැත්නම් ආපහු ඇති කරන්න ඕන. ඒක අවලංගු කරලා අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයට ආර්ය සංඝ ශාසනයක් ඇති කරන්න හිතන එක මහා අපරාධයක්. ඒ අපේ බුදුන් මරණ වැඩක් කවුරු කළත්. බුදුන් සහ ධර්මයේ මරන්න හදන්නේ. බුදුන් සහ ධර්මයේ මරන්නේ දේවදත්තයෝ කවුරු නම්. මරන්න හැදුවේ බුදුන් කවුද? දේවදත්තනේ නේ. දේවදත්ත පරම්පරාවට කවුරුත් එකතු වෙන්න එපා ගෞතම ශාසනය තුල. ධර්මය තේරුම් අරගෙන රැකගෙන අනුගමනය කරමින් Taman නිවෙන සැනසෙන අතර අනාගත පරපුරටත් ඒක දෙන්න හදන වැරුණාම බුදුවරු ලෝට එලි කළා වූ දෙය ඊළඟ බුදුවරයා එලි කරන තුරු තවත් කෙනෙකුට එලි කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ වහලා දාන්න නැතුව ඉන්න එක. යටපත් කරලා වහලා දාන්න නැතුව ඉන්න එක ඊළඟ පරපුරට ඔබේ ධනෙ ලබා දෙන්නාසේ ඔබේ වෙදකම පරපුරෙන් පරපුරට ලබා දෙන්නාසේ ඒ ධර්මයේ තුලින් ලබන්න පුළුවන් තනසීමට මම්පෙත් සලසන එක. අපේ ඔබගේ මව්පියන්ගේ ගුරුවරුන්ගේ හැමෝගෙම වගකීම වෙන්න ඕන. තව මේ තියෙනවා කතා කරන්න කාරණා අනිත් ගාථාවල නිසා අපි එහෙම යමු. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුද්දි වාතේබි අසංපකම්පියෝ සතුපමං සප්පුරුෂං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිසෝත. මේක ඉන්දියාවේ ඒ කාලේ තිබිච්ච මේ දකින්න තිබිච්ච දෙයක්. ඒක අපිට තේරුම් යන්නේ උපමාව බහැරදි කරගත්තම. දැන් අනුරාධපුරේ වන්දනානි ආපුවම පැරණි උතුරු පාරේ යනකොට ඔය ජේතවනාරාමයේ පැත්තේ පහු කරලා ගල්පකුණ හැම පහු කරලා යනකොට ගල්පකුණ පාරේ මේ කොට්ටම්පකුණ පහු කරලා කෙලින් පාරේ යනකොට ඒ පාර එතනින් එහාට නෑ ගල් පාලම කියලා එකක් හම්බ වෙනවා.
ඉස්සර මල්ලතෝ හරහා දාලා දිච්ච මේ ගල් පාලම දැන් භාගයක් කැඩලා ගිහින් ටිකක් විතරයි තියෙන්නේ. ගල් කණු වලින් කණු හිටවල හරහට පරාල රීප් වගේ දාලා හදලා දෙන නිසා තමයි ගල් පාලම කියන්නේ. මේකේ උඩට තියෙන ප්‍රමාණය හා සමාන ප්‍රමාණය යටට තියෙනවා ගල. ඒකයි පෙරලෙන්නේ නැත්තේ. කොච්චර තද වතුර පාරක් ආවත් අන්න ඒ වගේ මේ උඩ ප්‍රමාණය බර නැති යටට යම්කිසි ප්‍රමාණයට බස්වල තදට හිරකලොත් යම් දෙයක්. ඒකට ඉන්ද්‍රකීලය කියලා. යකින්ද කීලෝ පටවින්සිතෝතිය. යම්සේ පොළොව ඇරට බැසගත්තා වූ මේ ඉන්ද්‍රකීලය චතුබ්බිවාතේදී අසම්පතම්පියෝ. යටට මුගක් බහැලා තියෙන නිසා හතර පැත්තෙන් හමන හුලං වලට මේක හෙලවෙන්නේ නැහැ. දැන් ගස් එහෙමනම් හෙලවෙනවා මේ පැත්තට. දැන් මේ සතුූපමං සත්පුරුෂං වදා මේ සත්පුරුෂයෝ ඒ බඳු උපමා කොට ඇති අය. අන්න ඒක තේරුම් ගන්න ඕන මොකද්ද කියලා. කනුව පොළොවට යට බහැලා තියෙනවා. හතර දිශාවෙන් හමන හුලඟට හෙලවෙන්නේ නැහැ. මොකද යටට බහැලා තියෙන නිසා. ඔබ නම් කනුව හතර දිශාවෙන් හමන හුලඟ වෙනකොට මේකට ගන්න ඕන අටලෝ දහම. එහෙනම් අටලෝ දහමේ කම්පා නොවන ස්වභාවයක් මේ පෙන්වන්නේ. අර උපමාවෙන්. සතුූපමං සත්පුරුෂං වදාමි. මේ ආරි සත්‍ය නෝනින් දැක්ක පුද්ගලයා හරියට පොළොවට බැස්ස කනුව හතර පැත්තෙන් එන හුලඟට කම්පා වෙන්නේ හෙලවෙන්නේ නැහැ වගේ. එහෙනම් මේ ආර්ය පුද්ගලයා පිළිබඳව පෙන්නනවා ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා මේවා ආවහම ඒව ඔස්සේ අපි මොකද කරන්නේ අද? අඬනවා, දොඩනවා, වැළපෙනවා, ලෙඩ වෙනවා, මැරිලා වැටෙනවා. ඒ අපේ අකම්පිත ස්වභාවය නෙමෙයි, කම්පිත ස්වභාවය. අන්න එහෙම මිනිසාට පුදුම ශක්තියක්. මේ ලෝධාමේ තර්ජනයන් දරා ගන්නට මේ බුදු සමයෙන් පෙන්වන ධර්මයේ පුදුම ශක්තියක් තියෙනවා. අපි හුරු කරලා තියෙන සංසාරයේ මේක බාර ගැනීම බුදුරජාණන් වහන්සේ හුරු කරන්නේ බාර නොගැනීම. ඉස්සරහට පදවල තියෙනවා අපි ඒක. එහෙමනම් අපිට පාසල් අධ්‍යාපනය තුල, දහම් පාසල් අධ්‍යාපනය තුල බුදුරජාණන් වහන්සේ අටලෝ දහමේ කම්පා නූසේක අපිත් උන්වහන්සේ අනු යමින් අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව ඉන්න හිතමු කියලා ළමයින් දිගන්නවට වැඩේ වෙනවද? බුදුරජාණන් වහන්සේ අටලෝ දහමේ කම්පා නොවී හිටියේ ආර්ය පුද්ගලයන් අටලෝ දහමේ කම්පා නොවී හිටියේ ඔවුන්ට ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රශංසා වලින් මම හැදුනේ නැති බැවින් අපි ඒවායින් මොකද කරගෙන තියෙන්නේ? මම හදාගෙන ඉන්නේ. ඒක මම තව ටිකක් පැහැදිලි කරන්න වෙනවා. මම හදා ගැනීම කියන එක පිළිබඳව. ඒක එහෙම පැහැදිලි කරන්නේ අලුත් අයට. අපි දන්න මමත්වයේ ඉඳලා බුදුන් වහන්සේ වදාළ මමත්වයේ දක්වා ගැඹුරට යන්න ඕන. අපි දන්න මම නම් කෙස්ලොන් නීදත් සහිත ශරීරය. මම දරුවා 4 දෙනෙකුගේ අම්මා කෙනෙක්. මං දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. එහෙම කියලා මම කියලා කතා කරනවනේ. ඒ සමාජ සම්මුතිය එහෙම එකක් නැතුව නෙවෙයි තිබෙනවා. නමුත් මේ මමත්වයෙන් මිදෙන්න ඕන කියන කාරණාව බෙල්ල කතා ගන්න ඕන කියන එක නෙවෙයි එතකොට එනවා. ඇයි මම ශරීරය නම් ඒක මිදෙන්න ඕන මැරෙන්න ඕනනේ. නැත් පඨම සහ ဒုတိ ය අස්සත්වාන්ත සූත්‍රවල කියන්නේ කය අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට වෙනස් වෙන දිරණ බැවින් රෝග හැදෙන බව දන්නා බැවින් ඒක නැතුව ඉන්න තියෙනවා නම් කැමති ලොකුටක් ජනය. මහණෙනි ඒ වුණාට සිතයයි කියනු ලැබේද විඥානය කියනු ලැබේද මනෝයයි කියනු ලැබේද වචන තුනම තියෙනවා. මේක නිරන්තරයෙන් හට ගන්නවා වෙනස් වෙනවා. ඒක තව ටිකක් අතන විස්තර කරගන්න. සාමාන්‍ය සමාජය කල්පනා කළාට මව්කුසින් බිහිවුන තැන ඉඳලා මේ යනකම්ම හිතක් තියෙනවායි කියලා ඒ වුන්ගේ උපකල්පනේ වැරදි. සිත ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගන්නේ එතනම නැති වෙනවා.
සිතෙන් හටගන්න ඇහෙන් හටගන්න සිත චක්ක විඥානය, කනෙන් හටගන්න සිත සෝත විඥානය, දිවෙන් හටගන්න සිත ගාන විඥානය, කයෙන් හටගන්න සිත කාය විඥානය, සිතෙන් හටගන්න සිත මනෝ විඥානය. ඒ හටගන්න සිත නැති වෙලාවයි තව එකක් හටගන්නේ. එහෙනම් සිතින් සිතකට යන්නේ නැහැ මොකක්වත්. කවුරුවත් යන්නේ නැහැ. එතනම හටගෙන නැසෙනවා. අන්න සිතයයි කියනු ලැබේද? චක්කසෝත ගාන ජීව විඥානයයි කියනු ලැබේ. මනෝ කියනු ලැබේද? එකක් හට ගන්නවා අනිකක් හට ගන්නවා. හටගන්න එක මේ යනවා හටගන්නේ තවත් එකක් අරක නෙවෙයි කියලා පෙන්නනවා. දිවා රාත්‍රී දෙකේ අපි සිතින් මොහොතක් පාසා හටගෙන නැතර වෙනස් සිතකට මාරු වෙන අය. නමුත් පුතග්ජන පුද්ගලයා මේ සිතට එන දේ මමත්වෙන් බාරගත්ත බැවින් ඔහුට දුකින් මිදෙන්න බෑ කියලා පේනවා. අන්න සිතට එන දේ තුළ තමයි අපි මමත්වය හදාන්න තියෙන්නේ. දැන් සිතට එන්නේ මොනවද කියලා බලන්න. බය, ශෝක, වේදනා, ආදරය, කනගාටුව, වෛරය, පිනපව, ධානය ඔය ඕනෑ දෙයක්. ලෝභය, ද්වේෂය, මෝහය සිතට එන දේවල්. කනගාටුව ඒ කොයි එන දෙයක් වුණත් හටගෙන මොහොතකින් නැසෙන්න ඕන. නමුත් මේ හටගෙන නැසෙන පෙර අපි මොකද කරන්නේ? මේවට ලාභයට සහ ප්‍රශංසාවට සහ කීර්තිය සහ අසුරට ඇල්මකුත් එකතු කරලා, අලාභයට සහ නින්දාවට සහ ආයසට දුකට ප්‍රතික්ෂේපයකුත් එකතු කරලා අතාරිනවා. අපි එන ඇල්ලෙන්න ගැටෙන ලෝභ මෝහ. එළම මේ අටලෝ දහම අපිට මුණ දෙනකොට අපි ලෝභ මෝහ වශයෙන් ඇලීම ගැටීමයි අපිට දුක් ගෙනත් දෙන්නේ. අටලෝ දහම නෙවෙයි. අන්න ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. ලෝකේ බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේත් අටලෝ දහම තිබුණා. උන්වහන්සේලා හිතින් ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වන බැවින් ඒවැ කම්පාවට උන්වහන්සේලා ඔරොත්තු දුන්නා. අපි මේවෙන් අපි හදාගෙන ඉන්න නිසා මොහොතකින් අපිට අමතක වෙනවා හිටපු තැන. ඔබ කල්පනා කරගන්න එහෙම සන්තෝෂෙන් සතුටින් හිටපු අවස්ථා හදිසි ආරංචියක් නිසා, කරදරයක් නිසා, අකල් මරණයක් නිසා, ගම් වතුරක් නිසා කොතරම් බරපතල ලෙස බාර අරගෙන සිහි නැති වෙලා වැටුණාද? ඔබ දන්න සමහර අය මේක දරා ගන්න බැරුව මැරිලා වැටුණාද කියලා කල්පනා කරගන්න. ඒ දරා ගන්න බැරිකම බාහිර ලෝකේ නෙවෙයි තියෙන්නේ. අපේ හිතේ තියෙන්නේ. ඒක අපි හදාගත්ත දෙයක්. බුදු සමයෙන් මේක ඉවත් කරගන්න පුළුවන්. අර යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුප්පි වාසේදී අසම්පකම්පියෝ සංගරත්නේ සතු මේ ගුණේ තියෙනවා කියන එකේ තේරුම මේකයි. හිත හදලා ලෝකස්ත භාවය වෙනයි, බාර ගැනීම වෙනයි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. නැත්නම් සංඛාර උපේක්ඛා ඥානය. මේන කාරණා මධ්‍යස්ථ බවට පත් වෙනන් පස්සේ ලාභේ උදම්මැනීමක් නැහැ, අලාභේ නින්දාවක් නැහැ. දෙක ලෝකේ තියෙයි. අපිට මේ දෙකේ ඇති වෙන අර අසුබ සුබ බලපෑම නැහැ. ඒක සුදුරු පරවාගත්ත අයට විතරක් නෑ කියලා නෑ. මේ සෝවාන් මුලින් එහා පැත්තට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ වේදෙන්තර ඕන කෙනෙකුට මේ උරුමය තියෙනවා. එනිසා ඒකට අපි කියන්නේ සිත හදන දහමක් කියලා. එතකොට මම ආයෙත් අහනවා ඔබෙන්. ඒතේන සත්‍යේන සුවත්ති හෝතු, මේ සත්‍යයෙන් සුව වේවා කියලා නිකන් කියවගත්තට මේ ඇතුළත පෙන්නා වූ වෙනස්කම තුළ නෙමෙයිද මේ සුවය ලැබෙන්නේ. එතකොට එහෙනම් බුද්ධ රත්නයේ සතු ගුණයෙන් අපි සුව ලබන්න ඕනේ. ධර්ම රත්නයේ සතු ගුණයෙන් අපි සුව ලබන්න ඕනේ. සංඝ රත්නයේ බවට පත් වෙලා ඒ ගුණය ලබන්න ඕනේ. එතකොට තමයි ඒක ලෝකෝත්තර සුවයක් වෙන්නේ. අපි මේ ගැඹුරු අර්ථයේ පැත්තකින් තියලා වචන වලට ඔක්කොම බාර දීලානේ. පිටින් ලබා ගන්න දෙයක් බවට පත් කරලා ඒතුළත වෙනසක් කරගන්න ඕන දෙයක් නැහැ කියලා. ඊළඟ එකටත් යමු අපි. යේ අරිය සත්‍යානි විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ බවං අට්ඨමං ආදියන්ති. ගැඹුරු ප්‍රඥාවකින් ගම්බීර පඤ්ඤේන දේශනා කරන ලද්දේද
ඒ ආරි සත්‍ය යම්කිසි පුද්ගලයෙක් තේරුම් ගත්තොත් විශේෂයෙන් එතකොට මේ පුද්ගලයෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් අතර ඉන්න අය. ගැඹුරු බුදුන් වහන්සේ ගම්බීර පඤ්ඤන ගැඹුරු ප්‍රඥාවකින් තමයි මේක ස්කන්ධ පංචකයක් තුළ ආත්මය දුක් ගෙනත් දෙනවා අනාත්මය බලන්න පුරුදු වෙන්න කියලා දේශනා කළේ. හොඳයි මේ පුද්ගලයෝ මිය ගිහින් ඔය පමා වුණොත් කියන්නේ මෙලෝදි පමා වුණොත් කියන එක මේ කිංචාපිස හොන්ති බුසප්පමත්තා කියන්නේ. වෙන කොහේ හරි තැනක ඉපදුනොත් දෙවියන් අතර හරි තව කොහේ හරි ඒ වුණත් උන්ට අටවෙනි උපතක් හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කොහොමද? ඒක තේරුම් ගන්න ඕන කාරණා. ඒකේ මම දකින වැරදි මෙතව පැත්තක් තියෙනවා. වර්තමාන සමාජය තුළ මිනිසාට අනාගතයක් සකස් කර දෙන්නට කටයුතු කරනවා. සැපවත් අනාගතයක්. කාටවත් අපාගත වෙන පාර කියලා දෙන්නේ නැහැ. නමුත් පිනින් පරලෝ යන්න මිනිසුන් අතර උපදින්න පිනින් දෙවියන් අතර උපදින්න බණ කියන අයත් මේ රටේ ඉන්නවා. දිව්‍ය ලෝකෙකින් නිවන් දකින්න උගන්වන අයත් ඉන්නවා. මම නම් දකින්නේ නැහැ. මේ ගත්ත මට්ටමක් එතනින් එහාට දියුණු කරගන්න අපාගත සත්වයින්ට දෙවියන්ට බ්‍රහ්මයින්ට පුළුවන් කියලා. ඒ ගිහින් මෙහෙදි බබලෝ යන්න ධානය හදාගත්ත හිටපුවාය මෙහෙදි තමයි ඒක හදාගත්තේ. වෙනස් කරගත්තා. අපාගත සත්‍යයට පව ගෙවි යන බැවින් චුත වෙන්න වෙනවා. දිව්‍ය ලෝක සත්‍යයට පින ගෙවි යන බැවින් චුත වෙන්න වෙනවා. බබලෝ සත්‍යයට ධානය ගෙවි යන බැවින් චුත වෙන්න සිද්ධ වෙනවා. මේ හැම එකක්ම මේ මිනිසුන් වශයෙන් ඉඳලා රැස් කරගත්තා වූ පුණ්‍ය අපුණ්‍ය ධාන කර්ම කොටගත් සකස් කරගත්තා වූ අනාගතයක්. ඒ හැම එකක්ම බව ගාමී. මිනිසාට තමයි ලබාගත් ජීවිතය තුළ පංචස්කන්ධයේ ආත්මයේ වරද තේරුම් අරගෙන පංචස්කන්ධයේ අනාත්මය දකින්න ඉගෙනගෙන මේ වරද හදාගන්න පුළුවන් කමක්. එනිසා ඔය සුපටිපන්න උජිපටිපන්න කියන ඔය ඔයගොල්ලෝ වඳින ගාථාවේ තියෙන අර්ථ හොයලා බලන්න මොකද්ද කියලා. රොයින්ජු ගතියක් නේ උජිපටිපන්න. විස්තරය තියෙන්නේ දෙව් මිනිස් සැප නොපතා අන්‍යයන්ටත් නොපතවා නිවන උදෙසාම පිළිවෙත් පුරන බැවින් උජිපටිපන්න ගුණේ. මොකද මේ දෙව් මිනිස් සැප පැතීම කියන එක සසර අතරමං කිරීමක්. යන්න නම් පුළුවන් එහෙ. අදාළ වෙලාවට එන්න බෑනේ කර්ම ගෙවෙනකම්. නමුත් මේ මිනිසත් භවයට එන්න බුද්ධෝත්පාදයේ සද්ධර්මයේ හමුවීම කියන එක අහම්බෙන් සිදුවෙන දෙයක්. ගියන් පස්සේ ආපහු එන්න බැරි වුණොත් එහෙම මේ බුද්ධෝත්පාදයක් පහළ වෙයි ධර්මයක් දේශනා කරා ඒගොල්ලොන්ට එන්න බෑ. ඒ නිසා ලබාගත් මිනිසත් බවක් ඇති අය සදහම් හමු වෙනවා නම් තවත් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන රෙමි ප්‍රාර්ථනා කරන්න ඕන. මේ ජීවිතය අවසන් කරගන්න බැයි නම් ඉදිරි එක කරගන්න මව්කුසකට එන්න කියලා. තව කොහෙවත් යන්න නෙවෙයි. නමුත් වර්තමාන සමාජයේ අහිංසකයන් අසරණයන් මේ මං පෙන්නලා මුලා කරනවා. සසරේ අතරමං කරනවා සමහර අය. ඔය ගිලාන කියලා සූත්‍රයක් තියෙනවා. මේ ගිලාන සූත්‍රයේ හොඳ ලස්සන රහසක් තියෙනවා. ප්‍රඥාවන්ත උපාසකයාට ගිලන් වුණාම පාර පෙන්නන්නේ කොහොමද කියලා මේක වෙනලා තියෙන්නේ. ප්‍රඥාවන්ත නැති උපාසක උපාසිකාව තමයි පෘථග්ජන කියලා කියන්නේ.
ඒගොල්ලෝ පරලෝ යන්න යන ගමනේ තමයි මතක වස්ත්‍රයක් පූජා කරලා හරි පිරිත් ටිකක් කියලා හරි පින්පත කියවලා හරි අර පරලෝ යවන්න හදන්නේ පිණින්. ඒ ධර්මයේ තේරෙන්නේ නැති අයට ඊටහා අනික අතාරින්න තේරෙන්නේ නැහැ පුණ්‍ය චේතනාවකින් පරලෝ යවන්න හදනවා. නමුත් ප්‍රඥාවන්ත උපාසකයින්ට පෙන්වන්නේ යම් ඇල්මක් තියෙනවා නම් දිගටම අතෑරන යන හැටි. ඒක තියෙනවා බ්‍රහ්ම ලෝකේ ප්‍රාර්ථනා කළා බ්‍රහ්ම ලෝකේ සක්කාය තියෙනවා කියලා. බඹලෝ ඉපදුනත් ඒකේ සක්කාය තියෙනවා කියලා. ප්‍රාර්ථනා කරන්න එපායි කියලා. සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ මේකයි නම් බ්‍රහ්ම ලෝකෙත් එහෙනම් කනක් හයක් තියෙන්න වෙනවා. අපේ පාලි පොතේ සක්කාය කියන්නේ මේකයි කියලා උගන්ලා තියෙනවානේ. මම ඔය හොයාගන්නේ කොහෙන් හරි පොතේ තියෙන හින්දා ඇවිදලා. ඒ සක්කාය කියන්නේ බ්‍රහ්මයාටත් රූප වේදනා සංඥා සංකාර පහට එන දේ ධානයේ මමකට ගත්ත සක්කාය තියෙනවා කියන එක. මේකයක් තියෙනවා කියන එක නෙවෙයි. බඹලවත් සක්කායෙන් මිදිලා නැහැ. ඒකට සක්කාය කියන්නේ ඒකට කියන්නේ රූප රාග නැත්නම් අරූප රාග. එනිසා අපිට මේ කරුණ වැටහෙන්න ඕන. එතකොට එහෙමනම් අපි කතා කරපු මොකද්ද මේකෙන් පෙන්වන්නේ? ඒ ආර්ය පුද්ගලයෙක් ඒ පමා වීම කියන්නේ දෙවියන් අතර හෝ සක්විති රජකමට හෝ තව දැනකට ගිහින් වෙනත් වැඩකට යොමු වෙන එක. බුසප්පමත්තා. එහෙම වුණත් අටවෙනි භවයක් ලබන්නේ නැතුව කෙලවර කරන්න පුළුවන්කමක් තියෙනවා කියන එකේ පෙන්වන්නේ. සහවස්ස දස්සන සම්පදාය සයස්ස ධම්මා ජහිතා බවං. ඒක ගොඩක් කියන්න තියෙන දෙයක්. සහවස්ස දස්සන සම්පදාය. දර්ශනයෙන් යුක්ත වීමක් සමග. මොකද්ද මේ දර්ශනය කියලා හොයාගන්නවා. සහවස්ස කියන එකේ තියෙනවා දහසක් නයින් ප්‍රතිමන්ත්‍ර කියලා. දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්න වචනෙත් තාන් තියෙනවා. ඒකෙන් රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මම මගේ ආත්ම කොට ගැනීම දිට්ඨිංච උපගම්ම මිත්‍යා දෘෂ්ටියට පැමිණීම. පංචස්කන්ධේ ආත්ම කොට නොගැනීමෙන් දැක්මෙන් යුක්ත වීම තමයි දස්සනේන සම්පන්න. එනම් පංචස්කන්ධ ධර්මතාවයයි ආත්මය තියෙනා වූ මුලාව තේරුම් ගැනීමත් සමග ඔහුගේ ජීවිතයෙන් බැමි තුනක් කැඩී ගියේ වේ. සයස්ස ධම්මා ජහිතා බවන්ති. සසර බැඳ තබන බැමි තුනක් දර්ශනයෙන් කැඩෙනවා. අරුණාම නිකන් කැඩෙන්නේ නැහැ. භාවනාවෙන් කැඩෙන්නේ නැහැ. අවබෝධයෙන් කැඩෙන්නේ. මොකද්ද පළවෙනි එක? සක්කාය දිට්ඨි. කරුණා කරලා දහම් පාසල් පොතෙන් ඉස්කෝල පොතෙන් පිරිවෙනින් ගත්ත තේරුම විතරක් ගන්න එපා. ඔය ඔක්කොම මම පව කරලා ආපු තැන්නේ. ඒකේ ඔක නැහැ. අපි පැහැදිලි කරලා දෙන්නම් ත්‍රිපිටකයේ තියෙන ආකාරයට තේරුම් ගන්න. සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි මගේ කියන එක එහෙම නෙවෙයි. එහෙම තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. මේ කය මම, කය මගේ. ඒක 32කට බෙදුවාම මේකේ මම කියලා කෙනෙක් නෑ. ඔන්න සක්කාය දිට්ඨිය කරන හැටි අපේ අය. නමුත් අර සක්කාය කියන වචනේ බඹලවට දාලා තින්නේ මොකක් නිසාද? එහෙම මේකයක් තියෙන නිසාද? මොකද්ද මේ දිට්ඨි කියන්නේ? මේ සංයෝජන කියන්නේ මොකද්ද? මෙතනින් ඉවර වෙන්නේ නැතුව අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කරගන්නවා කියන එක. බැඳීමෙන් සසරට බැඳෙනවා සංයෝජන. එහෙනම් සක්කාය දිට්ඨියෙන් සසරට බැඳෙනවා. මේකයි නම් එහෙනම් ජීවිතේ එක සැරේනේ සසරට බැඳෙනවා. ඇත්ත සක්කාය දිට්ඨිය මේකයි නම් සසරට එක සැරේයි බැඳෙනවා. ජීවිතේට එක කයයිනේ තියෙන්නේ. නමුත් අප සසරට මොනවයින්ද බැඳෙන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පවෙන්, පිනෙන්, ධානයෙන්. ඒවා කොහාට දෙන්නේ? අරමුණ වලට. එහෙනම් අරමුණක් මුල් කොටගෙන තමයි සක්කාය දිට්ඨිය විග්‍රහ වෙන්න ඕන. හොඳයි අපිට මුලින් කියපු කතාවල නැද්ද අරමුණෙන් අරමුණට යන ගමනක්? ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට අපි ගමනක් යනවා. ඒ ගමනක් යනකොට ඇසෙන් හම්බ වෙන රූප අරමුණ, කනෙන් හම්බ වෙන ශබ්ද අරමුණ, නාසයෙන් හම්බ වෙන ගන්ධ අරමුණ ආදී මේ අරමුණු හයම අරමුණු වශයෙන් හඳුනා ගැනීම සඳහා රූපේ නම් රූපේ විඳීමක් තියෙනවා. ශබ්දේ නම් ශබ්දේ විඳීමක් තියෙනවා. ගන්ධේ නම් ගන්ධේ විඳීමක් තියෙනවා. රූපේ නම් ඒ රූපේ සංඥාව හැඳිනීමක් තියෙනවා.
රූප සංඥාවක් කියලා. හතරමිතර වශයෙන් ඇඳීමක් තියෙනවා. ඒක රූපයට ඇලෙනවා නම් ඒකට කැමැත්තක් තියෙනවා, ගැටෙනවා නම් අකමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් චේතනාව, පුණ්‍ය චේතනා, අපුණ්‍ය චේතනා දෙපැත්ත. නිසා ඇසට හම් වෙන අරමුණ මුල් කොටගත්ත රූපය වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, ඒ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කෙරෙන දේ විශේෂයෙන් දැන ගැනීමක් කියන මේ ස්කන්ධ පහ ඇහැ තුල පහළ වෙනවා. කය තුල නෙවෙයි. ඇසේ නම් රූපය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහ. කනේ නම් ශබ්දය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහ. වෙනස් වෙන්නේ අර රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප විතරයි. ඒවා රූප කියන්නේ අරමුණු වලට, ද්‍රව්‍ය වලට නෙමෙයි. එතකොට මෙසේ අපට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් ජීවත් වෙනකොට ස්කන්ධ පහේව හයක් පහළ වෙනවා. එකවර නෙමෙයි, හය වතාවකට. අන්නේ පහළ වෙන ඒවට රූප වේදනා සංඥා සංකාර පාට සක්කාය කියලා කියනවා. අන්න බණ දැන් නැති පුද්ගලයා මේ සක්කායට එන දේ කැමැති අකමැති හරි වැරදි හොඳ නරක වශයෙන් බෙදෙන්න ගිහින්, බෙදන්න ගිහින්, ඇලෙන්න ගිහින්, ගැටෙන්න ගිහින් මොකද වෙන්නේ? ඒකට එන දේ මම කොට ගන්නවා. අන්න අර අපි අසුතවන්ත සූත්‍රෙත් වෙන්නේ සිතයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද? ඒකට එන දේ බොහෝ කල්පටන් මම කොට ගත්ත බැවින් එයින් මිදෙන්න තේරෙන්නේ නැහැ පෘථග්ජනයට කියලා පෙන්නන්නේ. එහෙනම් අපි කතා කරනවා චුල්ලවේදල් සූත්‍රයෙන් උදාහරණයක් අරගෙන මේක රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ධම්මදින්නාව එහෙමයි විස්තර කරන්නේ. ඒකට එන දේ මොනවද මේ අපේ අරමුණ වලට එන්නේ? පව එනවා, පින එනවා, ලෝභ එනවා, ද්වේෂ එනවා, මෝහ එනවා, ඊර්ෂ්‍යාව එනවා, ක්‍රෝධ එනවා, වෛරය එනවා, ඕන දෙයක් එන්න පුළුවන්. ඒ එන දේ තුලින්නේ මම හදාගන්නේ. අන්න මම හදාගත්තාම සසරට ඉතුරු වෙනවා කියන එක තමයි සංයෝජනය කියන්නේ. මමත්වෙන් ගත්තාම සසරට හේතු ඉතුරු වෙනවා. සක්කාය දිට්ඨි. එහෙනම් අරමුණෙන් අරමුණට අපි සසරට බැඳෙන්නේ. එහෙනම් අරමුණෙන් අරමුණට නම් බැඳෙන්නේ අරමුණෙන් අරමුණට කඩන්නත් පුළුවන් වෙන්න ඕන. අන්න එහෙනම් අර භාවනා මුලින් භාවනාවල සක්කාය දිට්ඨිය තුළ විග්‍රහ කිරීමක් නැහැ, ස්කන්ධ පංචකේ විග්‍රහ කිරීමක් නැහැ, මොනවා හරි එකක් කරන්න කියලා කියන ඇස් තියාගෙන. අපි රූප වේදනා සංඥා සංකාර පහ පැහැදිලි කරලා ස්කන්ධ පංචකේ උපාදාන හැටි පෙන්නලා ස්කන්ධ පහ තුළ ත්‍රිලක්ෂණයෙන් හෝ චතුස්සත්යෙන් හෝ පටිච්චසම්පාද නිරෝධයෙන් හෝ කර්මත්‍ය කිරීමේ කර්මයෙන් හෝ සතර සතිපට්ඨානෙන් හෝ බොජ්ජංග වලින් ස්කන්ධ පහ තුළ මේක අවබෝධයෙන් කැඩෙන්නේ. භාවනා කරලා කාගේවත් කැඩෙන්නේ නැහැ. අපි දර්ශනයෙන් යුක්ත වීමත් සමග සංයෝජන කැඩීම පිළිබඳ කතා කරමින් සක්කාය දිට්ඨිය කියන එක ජීවිතයට තියෙන එකක් වශයෙන් නෙමෙයි, අරමුණෙන් අරමුණට තියෙන එකක්. අරමුණෙන් අරමුණට බැඳෙන එක තමයි සසරට බැඳීම කියන්නේ. ඒක තමයි සංයෝජන කියන එකේ තේරුම. අරමුණ අවසන් වුණාට වාදානය කර ගැනීම තුළ හේතු හටගන්න හේතුවක් උපදිනවා, ඉතුරු වෙනවා. මේ හටගන්න හේතුවක් උපදින එක තමයි අපි පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය කියන්නේ කර්ම විපාක බවට පත් වෙන්නේ. ඒක සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙන්නේ ඒකයි. ඕනෑ අරමුණක් ඔස්සේ මමත්වෙන් ගත්තාම බැඳෙන්න පුළුවන්. එහෙනම් ඒක මෞකසින් බිහිවුණ පුද්ගලයා ජීවිතාවසානයේ දක්වා ඉන්නේ නැහැ. අරමුණෙන් අරමුණට යන කෙනෙකුත් නැහැ. මොහොතක් පාසා නැති වෙනවා. නමුත් අල්ලා ගැනීමේ වරද නිසා සතර පැවැත්මක් සිද්ධ වෙනවා කියන එක තේරුණාම අන්න ඊට පස්සේ නොබැඳී අවසන් කරන එක තමයි සෝවාන් පුද්ගලයා එතනින් එහා පැත්තට ওই භාවනා කරනවා කියලා සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා කරන්න තියෙන දේ හදන එක. එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය තේරුම් ගැනීමකින් තොරව ධර්මයට පැමිණීමක් නැහැ. වැරදි විදිහට පංචස්කන්ධය තේරුම් ගත්තොත් හරි ඒක සක්කාය දිට්ඨිය කාගේවත් කැඩෙන්නේ නැහැ. ඒක අරමුණෙන් අරමුණට බැඳෙන දෙයක්. අරමුණෙන් අරමුණට ඊළඟට මේ වෙලාවේ විචිකිච්ඡාව කියන එක පැහැදිලි කරන්න කාලය ගන්න බෑ මට. ඒක විවිධ අර්ථයෙන් පෙන්නනවා. අපිට තියෙන සැකේ නෙමෙයි බුද්ධ ආදී අටතන සැකේ කියන එක සම්බන්ධයෙන් බුද්ධුන් ධර්මයේ සංඝයා කියන වචන ගැනත් පෙන්නනවානේ. මේ වර්තමාන ගෞතම සාසනය තුල කවුරු හරි නිවන් ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අනාගත බුදුන් බලාපොරොත්තු වෙනවා නම් ඒ බුදුන් ගැන සැකහින්දා. මේ ගෞතම සාසනයේ මාර්ගඵල ලබන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ ධර්මයේ සැකහින්දා උන්ට. උන්ටමයි විචිකිච්ඡාව තියෙන කාටවත් නෙවෙයි ආයේ. තවත් එහෙන් සැකයට කාරණා විස්තර කරලා දෙනවා ගොඩක්. ප්‍රතිසන්දිය ලැබෙන හැටි, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ යන හැටි, ඒවා පොළොව යට තියෙන ආපාය උඩද තියෙනවද නැද්ද? මේවා පිළිබඳ ධර්මයේ තේරෙන්නේ නැති තාක්කල් මම පොළොව යට තියෙන තැන් කියලා හිතන් ඉන්නවා, එක්ක අහල තියෙන තැන් කියලා හිතන් ඉන්නවා. මේ පොළොව තියෙනවා වගේ අපිට ගිහිල්ලා උපදින්න තැන් තියෙනවා කියලා හිතන් ඉන්නවා බොහෝ දෙනෙක්.
නමුත් මිනිසා කරන කර්මයන් තුළ සිතේ මේක සකස් වෙන්නේ සිත විසින් තමයි මේ සසර හදන්නේ. සසරක් අපි හදනවා. හදන සසරට යනවා. එහෙමයි. චේතනාවන් උපාදානය කර ගැනීම තුළ චිත්තාභ්‍යන්තරයේ සසරක් හදා ගන්නවා. ඒ හදා ගන්න සසරට තමයි මරණයෙන් පස්සේ යන්නේ. ඒක ඕන පැත්තට හදා ගන්න පුළුවන්. අපායට හදා ගන්න පුළුවන්, දිව්‍ය ලෝකයට හදා ගන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයට හදා ගන්න පුළුවන්. කොහේ හදාගත්තත් මනුස්සකම අතෑරෙනවා. ධර්මයේ අතෑර ධර්මයේ පිළිපදින්න තියෙන තැන නැතුව යනවා. ආයෙ මෙහෙ එන්න වෙනවා ඒක හදන්න. ඒ නිසායි බුද්ධෝත්පාදයක් තුළ සදාම් හමු වුණාම සසරෙන් මිදෙන්න කියන්නේ ඔය ඔක්කො යන්න තියෙන ඕන තැනකට තියෙන පාර අයින් කරගන්න කියන එක. මේක ස්කන්ධ පංචකයෙන් පංචකයට ආත්මකට නොගැනීමෙන් කර්ම රැස් නොවි අවසන් වෙන්න වෙනවා. ඒක තමයි අනිත්‍ය දකින්නයි කියලා කියන්නේ. එතකොට ඒ ක්‍රමයෙන් ඇරුණාම සිත අභ්‍යන්තරයේ පිරිසුදු වෙන්නේ නැහැ වෙන මොකෙන්වත්. නමුත් අපි කල්පනා කරනවා නම් පංචශීලය හෝ අටශීලය හෝ උපසම්පදා සීලය හෝ තවත් මොනවා හරි ලෝකේ තියෙන සීල වෘත්තයක් සමාදන් වෙලා පුද්ගලයෙක් වශයෙන් මේ සීල වෘත්තේ සමාදන් වීම තුළින් අපට නිවන් ලැබෙයි කියලා ඒ සීල වෘත්තේට විපාක තියෙන්න පුළුවන්. දානේ විපාක ඇත සීල විපාක ඇත. ඒ විපාක කියන්නේ ආයත් කර්ම විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ. එතකොට කෙලෙස් නැසෙන්න ඕනනේ. අවිද්‍යාව දුරු වෙන්න ඕන. සසර ගමන උපතර හේතු නැති වෙන්න ඕන. පින කියන්නේ සසර උපතර හේතුවක්. පව කියන්නේ සසර උපතර හේතුවක්. ධාන කියන්නේ සසර උපතර හේතුවක්. පුඤ්ඤ පාප පහින කියන්නේ හේතු එකක්වත් නැති කරපු නිසායි කියන්නේ. එවනම් ස්කන්ධ පංචකේ අනාත්ම වශයෙන් දැකීම තුළ තමයි අනිදුක්ඛ අනාත්මය තුළ තමයි මේ කර්ම රැස් නොවි අවසන් වෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් ඒකට නැහැ. ඒක ත්‍රිලක්ෂණයෙන් නුත් පුළුවන්, චතුස්සත්වෙනුත් පුළුවන්, පටිච්චසම්පාද නිරෝධනුත් පුළුවන්, කර්මක්ෂය කිරීමේ කර්මනුත් පුළුවන්, බොජ්ජංග වැඩිමනුත් පුළුවන්, සතර සතිපට්ඨානෙනුත් පුළුවන්. ඒ ඔක්කොගෙම කරන්නේ ඒක තමයි. නමුත් ශික්ෂාපද සංවරයෙන් කරන්නේ නැහැ. ඒ ධර්මයේ යටවුණු සමාජයේ පන්සල විසින් ගිහි සමාජයට හදලා දීපු එකක් අය අවුරුදු 400ක් තිස්සේ 4500ක් තිස්සේ පවෙන් ටික ටික අයින් වෙලා පිනෙන් පොසත් වෙලා පරලෝ යන්න මේ පන්සල ආශ්‍රිත කර සිල් සමාදානය කියන එක බොහොම පැරණි එකක්. නමුත් ඒකේ අනාගත ඉලක්කය පින් කරලා දෙවියන් අතරට යාම අනාගත බුදුන් ශාසනය නිවන් දැකීම කියන ඉලක්කයේ තේමාව වැරදි. ඒක නොදන්න කාලේ කරපු වැඩක්. අපි අද සිල් සමාදන් කරලා තේ දීලා බණ ටිකක් කියවේ නැත්නම් ඕගොල්ලෝ ඉඳලා අතු ගාලා යයි. මොකුත් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහනේ. නමුත් අපි ඕගොල්ලෝ වාඩි කරගන්නේ පරිසරය සකස් කරලා දෙන්නේ. දාන දෙන අය දාන දෙන්නේ ඒ සිල් සමාදන් වෙලා එතන ඉඳගෙන බණ අහලා මේ කාරණේ තේරුම් ගන්න. තේරුම් ගත්තාම තව ඉදිරි පෙරක් අනාගත බුදු ශාසනයකට නොයා අදම අනුගමනය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් ඒක මම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවබෝධයෙන් කැඩෙන්නේ. භාවනා කරලා කාගේවත් කැඩෙන්නේ නැහැ. මොකද තියාගන්න. ඒක අවබෝධයක්. මම සාමාන්‍යයෙන් කියනටත් කියලා තියෙනවා භාවනාවකට සෝවාන් වූ ත්‍රිපිටකේ නැත. සෝවාන් වූ භාවනාවකට කෙලෙස් නැති කරගත්තේ. සෝවාන් වලින් එහා පැත්තට තමයි ආර්ය පුද්ගලයන්ගේ භාවනාව තියෙන්නේ. ඊතුරු කෙලෙස් නසා ගන්න. භාවනාවක් අනිවාර්යයි ඒක. පංචද්වාරයේ ඔස්සේ හෝ මනෝද්වාරයේ ඔස්සේ හෝ උපන්න කුසල් දුරු වෙන්න ඕන, නූපන්න කුසල් නූපදින්න ඕන. තව එහාට ගාතාවක තිබුණොත් අපි ගනිමු. එතකොට එහෙමනම් අන්න තයස්සු ධම්මා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරුණේ වෙයි. දැන් එහෙනම් ඒකෙන් මොකද පෙන්වන්නේ? චතුහපාය හිත විච්ඡමුත්තෝ චචාබිතානානි අබබ්බෝකාතු. අන්න ලස්සන වචනයක් තියෙනවා. ඒ අන්න අපාගත වෙන්න තියෙන පාප කර්මයන් ඔහු අතින් සිදු වෙන්නේ නැහැ. චතුර අපායෙන් මිදුණා. අර ධානලාභියා අරූපේ ධානලාභියා පවා ආපහු දෙවියෝ පවා ආපහු එදින් අපාය යන්න ඉඩ තියෙනවා. මොකද වුන් සෝවාන් මාර්ගයේ මාර්ගඵල ලබාන නැහැනේ. ඒ ධාන පිරිහිලා ආපහු මේ පැත්තේ උපත ලබන්න ඉඩ තියෙනවා. මේ අරිය පුද්ගලයාට ඒ පාර නැහැ. තව එකක් තියෙනවා. ඔහු අතින් මෙන්න මේ බරපතල අකුසල කර්මයන් ටික සිද්ධ වෙන්නේ නැහැ. චචාබිතානානි අබබ්බෝ කාතුම් කියන්නේ කරන්න නුසුදුසුයි. ඇත්තටම කෙරෙන්නේ නැහැ. ඔබ දන්නවා ඒක මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ලේසලවීම, සංඝ බේදය සමග තවත් ශාස්ත්‍රවරයෙක් විශ්වාස කිරීම. මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට මේ ස්කන්ධ පංචකයේ අනාත්මයෙන්තර රසන මිදීමක් නැහැ. එහෙනම් ආයේ ඉන් එහා පැත්තට වෙනම අදහන්න දෙවියෙක්, ශාස්ත්‍රවරයෙක් තරණං ගච්ඡාමි යන්න කෙනෙක් නැහැ. ඒකත් බරපතල අකුසල කර්මයක්. අන්නේ ශාස්ත්‍ර වශයෙන් මිත්‍යා මතයක් පෙන්වන ශාස්ත්‍රවරයෙක් සරණ යන්න ඒක සිද්ධ වෙන්නේ නැහැ, පිළිගන්න බෑ.
මොකද මේ ලෝකේ පවතින ආගම් ඔක්කොම පුද්ගලයා මුල් කරගත්ත ආත්ම දෘෂ්ටිය කරගත්ත මුල් කරගත්ත සංයුප්පතේ බදාවක් තියෙන්නේ. බුදු සමය විතරයි ස්කන්ධ පංචකයේ අනාත්මය සසරින් මිදීම තියෙන්නේ. ඒක සියුම් දහමක්. එහෙනම් ස්කන්ධ පංචකයේ අනාත්මය තේරුම් ගත්ත පුද්ගලයාට ස්කන්ධ පංචකයේ ආත්මය තුල බණක් නැහැ ලෝකේ. ආගමකට යන්න ආයාපහු. අපේ බෞද්ධයොත් කොහේ හරි ආගමකට යනවා නම් ටකරන් දෙනවා කියලා සිබින්ති දෙනවා කියලා හරි ඒ බණ තේරෙන්නේ නැතිකමට යන එක. බණ තේරුණා නම් යන්නේ නැහැ ආපහු ආයේ. ඒ ලෞකික ප්‍රතිලාභ බලන්නේ රවට්ටගෙන යන්නේ හෝ රැවටෙන්නේ. එතකොට මෙන්න මේ සතර අපායෙන් මිදුණු බව සහ බරපතල අකුසලයන් ඔහු අතින් සිදු නොවෙනවා. මොකද ඔහු සිත පාලනය කරගන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී. එහෙනම් ඒක ඉදම්පි සංගේ රතනං පනීතං. ඉතින් ඒකේ ඒ සත්‍යයෙන් සුත්තත් වෙන්න සුවේන මොකද්ද එතකොට? අපායන් නැති එකයි බරපතල අකුසල ඒක තමයි සුවේ. සිත ඊළඟට කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. කායේන වාචා උද චේතසාවා. ඒ පුද්ගලයා අතින්. ආර්ය පුද්ගලයා අතින්. තවදුරටත් සකෘදාගාමි අනාගාමි දක්වා කයෙන් වචනෙන් සිතින් කිසියම් පාප කර්මයක් සිදු වෙන්න පුළුවන්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. නමුත් එතන රහසක් තියෙනවා ලස්සන. අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බ තාදික්ත පදස්ස බුත්තා. ඔහුට ඒ පව් සංගවන්න සුදුසු නැහැ. ඔහු පව සංගවන්නේ නැහැ කියලා කියනවා. මේ පව් සංගවන්න සුදුසු නැහැ, පව් සංගවන්නේ නැහැ කියන එකේ තේරුම සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ හිතන් ඉන්නේ අම්මට හොරෙන් කරපුවාම පව් සංගවනවා. නැත්නම් ආණ්ඩුවට හොරෙන් කරපුවාම නැත්නම් නීතියට හොරෙන් ඒ පව් සංගවනවා කියලා. නෑ ඒව නෙමෙයි ඔය කතා කරන්නේ. මෙහෙමනේ අපේ සමාජයේ තියෙන්නේ. යම් කිසි දෙයක් නීතියට හොරෙන් කරන්න පුළුවන්, මව්පියන්ට හොරෙන් කරන්න පුළුවන්. ඒ වගේ එහෙම කරනවානේ. කවුරුත් දන්නේ නැහැ කියලා හිතන් ඉන්නවානේ එහෙම. මොකද්ද මේ පව් සංගවීම කියන්නේ? ඒ ආර්ය පුද්ගලයාට ඒකේ වරදක් තේරෙන නිසා යාතින් සංගවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පෙන්නන්නේ. මේ සංගවනවා කියන එකේ තේරුම තමයි යලි විපාකයක් දෙන්න හේතුවක් ඉතුරු වෙන හරි චිත්තාභ්‍යන්තරගත වීම, උපාදාන වීම. එයා දන්නවනේ දැන් මෙතෙක් කල සසර ඉපදලා ආවෙත් උපාදාන හේතු කොටගෙන දැන් මේ මහන්සි වෙන්නේ උපාදානයන් මිදෙන්න, උපාදානයන්ගෙන් මිදෙන්න යන මාර්ගේ උපාදාන කරගන්න හොඳ නෑ කියලා එයා දන්නවනේ. ඒකයි පව් සංගවීම කියන්නේ. ආපහු විපාක දෙන්න හේතුවක් ඉතුරු කිරීමට තමයි පව් සංගවීම කියලා පෙන්වන්නේ. ආර්ය පුද්ගලයා ඒක කරන්නේ නෑ, ඔහුට සුදුසු නෑ. ඒක සැරයකින් හෝ දෙකකින් හෝ එමුදු කාරණයකින් ඒක අවසන් කරන්න බලන වරුණාම පුනර්භවයට හේතුවක් වශයෙන් හේතු ඉතුරු කරන්ට එයාට ඕනකමක් නැහැ. මොකද එයා කර්ම රැස් කරන්නෙක් නෙවෙයිනේ දැන්. කර්මක්ෂය කරන්නේ. මේක සිදුවෙන ආකාරය නම් මට කියන්න පුළුවෙනි. නමුත් ඒක ගැඹුරු වැඩි වේද කියලායි ප්‍රශ්නේ තියෙන්නේ. පව් සිදු වෙනවා කියන්නේ මේකට, පව් සංගවනවා කියන්නේ මේකට, සංගවන්නේ නැහැ කියන්නේ මේකට කියලා මට පෙන්වන්න පුළුවන් තැන. ඔබේ යහපත සඳහා හෝ තවත් කාගේ හරි යහපත සඳහා මම මේක කියන්නම්. නමුත් මේක තේරුම් ගන්න ඔබ අරමුණ තුළ ජීවත් වෙන්න ඕන. අරමුණක් තුළ සිදුවෙන සිද්ධියේ ශාස්ත්‍රීය විග්‍රහය අල්ලා ගන්න ඕන. අපි කොහේ කොතන ගිහින් හිටියත් ඇසට කනට නාසයට දිවට කයට අරමුණු වෙනවා. මේ අරමුණක් තුළ තමයි මේ පව් සංගවීම සහ නොසංගවීම කියන එක සිද්ධ වෙන්නේ. පව් සංගවන හැටි මම ඉස්සලා කියලා දෙන්නම්. මේ ඇහැට හෝ කනට හෝ නාසයට බාහිර තියෙන දේවල් හමු වුණාම ඒ සිත ඇතුළත ක්‍රියාවලිය සකස් වෙන හැටි පෙන්වන්නේ තින්නම් සංගතිපස්සෝ කියලා. ඇහි නම් ඇහි පෙනීමයි නැත්නම් චක්කු විඥානයේ පහළ වීමයි ඒක ඇතුළතින් සිහි කරලා දීමයි හතරෙක් මෙතරෙක් වශයෙන් ඉදිරියෙන් තියෙන දේක උදව්වෙන් ඇසේ රූපේ පහළ වීමයි. ඒ ලයිට් එක මට පේනවා, අර කාර් එක පේනවා. ඒවා ආශ්‍රයෙන් හිතේ රූපයක් පහළ වෙන එක. මේ තුන එකතු වෙනකොට තමයි ස්පර්ශයසිකේ පහළ වෙන්නේ. ස්පර්ශයසිකේ පහළ වුණාම ඊට පස්සේ Tamanට පුරුදු පරිදි මිතුරාණන් සැප වේදනාවක්, හතුරාණන් දුක් වේදනාවක් හිතට එනවා. ඒක ඒ පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙක් ඉස්සරහින් දැක්කට එයා මිතුරෙක් නම් අපට සැප වේදනාවක් එනවා. එයා හතුරෙක් නම් එයාට දුක් වේදනාවක් එනවා. ඒ කියන්නේ සැප වේදනාවයි දුක් වේදනාවයි දුන්නේ අරයා නෙමෙයි අපි හදාගත්ත වෙනස් කිරීම. අරයට අපි දොස් කීවට ඉස්සරහින් ඉන්න කෙනාට අපි තමයි මේක හදාගෙන විඳවන්නේ. අන්නේ වේදනාවට ඇලෙනවට ගැටෙනවට කියන නමක් තමයි වේදනාපච්චය තණ්හා.
එතකොට රූපේ නම් රූප තණ්හා, ශබ්දේ නම් ශබ්ද තණ්හා, ගන්ධේ නම් ගන්ධ තණ්හා. ඒකට තමයි මේ පෙන්වන්නේ වේදනාව ප්‍රත්‍ය වෙනවා තණ්හා කරන්න. තණ්හා වුණොත් උපාදාන වෙනවා. නවත්තන්න බෑ. උපාදාන වුණොත් යලි හට ගන්න හේතුවක් වශයෙන් ඉතුරු වෙනවට භව කියනවා. මෙන්න මේකට කියනවා පව හංගවනවා කියලා. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, මේ තමයි පව සැඟවීම. මේක කරන්න සුදුසු නෑ ආර්ය පුද්ගලයා. අය කරන්න උත්සාහ කරන්නේ නෑ. බැරි වෙලා කරුණත් ආපහු ඊළඟ සැරේටවත් හදනවා. ඉතින් මේ ගාථාවල මේවා තිබුණට සිවුම්ම හොයාගත්තේ නැත්නම් අපි අපේ අර්ථයෙන් ගන්නවා. එහෙනම් එයා හොරෙන් පව් කරන්නේ. අම්මට හරි තාත්තට හරි ගුරුවරට හොරෙන් පව් කරන්නේ නැති එකයි මේ පව් සංගවන්න හොඳ නෑ කියන්නේ කියලා අපි හිතා ගන්නවා. එතකොට අර කාට හොරෙන් කළත් මේ වැඩේ සිද්ධ වෙනවානේ. නීතියට හොරෙන් ඕක කරන්න පුළුවන්. මව්පියන්ට හොරෙන් කරන්න පුළුවන්. ගුරුවරුන්ට හොරෙන් කරන්න පුළුවන්. නමුත් මේ වැඩේ සිද්ධ වෙනවා. අන්න ඒකයි Tamanda හොරෙන් කරන්න බෑ කියලා කියන්නේ. එහෙනම් ඔහු මොකද කරනව ඇත්තේ? සංගවීමට නුසුදුසුයි සංගවන්නේ නැහැ. එහෙනම් ඒක කොහොමද සිද්ධ වෙනව ඇත්තේ? ඒකත් ඒ පෙළෙන්ම ගන්න ඕන. තින්නම් සංගති පස්සෝ පස්සවච්චා වේදනා වේදනාපච්චා තණ්හා. එතෙන් දෙනකල් එනවා. ඒ තණ්හාව තස්සායව තණ්හාය. ඇසේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, දිවේ නම් රස තණ්හාව ඕන එකක්. උපාදාන භව වෙන්න නොදී අශේෂ කියන්නේ ඒකයි. ඒකෙහි පවතිනා වූ ඇල්ම ඒ මොහොතේව ඇල්මටපත් කරන්නේ නැත්නම් අශේෂ විරාග නිරෝධෝ. රාග වෙනුවටව විරාග වෙනවා නම් එහෙනම් ඒක නිරෝධ වෙනවා. අර හේතු ඉතුරු වීම අවසන් වෙනවා. එතකොට ඒකට කියනවා තණ්හා නැහැ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ. මෙන්න පව් සංගවන්නේ නැති හැටි. අරමුණක් තුළ ඕනෑම කෙනෙක් පව් සංගවන්නේත් මෙහෙමයි, පව් සංගවන්නේ නැත්තේ මෙහෙමයි. ප්‍රාතන සූත්‍ර කියන වගේ જાති හරිම මැනික්ම කීවට කමක් නැහැ. අපිට තේරුම් ගන්න බැරි වුණාට මේ අදාළ කරුණු හොඳට තියෙනවා. ඉදම්පි අන්න ඒ ආරි සංඝ රත්නයේ සතු මේ අවංක භාවයක් පෙන්වන්නේ. එයාට හංගවලා සසරට බැඳෙන්න ඕනේ නැහැ. එයාට නිදහස් වෙන්නයි ඕනේ. ඒ නිසා එයා සංඝවන් නුසුදුසුයි සංඝවන්නේ නැහැ. එහෙනම් ඒකෙන් ලැබෙන සුව මොකද්ද? සංඝවොත් අනාගත විපාක වාරයේ ප්‍රතිසන්දි ලැබනවා. සංඝවෙන්නේ නැත්නම් සතර ගමනක් හැදෙන්නේ නැහැ. ඒක සුවයක් නෙවෙයිද? ඒ සත්‍ය බලෙන් ලැබෙන සුවය. ඊට පස්සේ ආපහු වෙනවා ආයෙත්. වනප්ප ගුම්බේ අතාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ තතුපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය. ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිකෝත. හරි ලස්සන උපමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මෙහෙ ගම්මුකෝ අපි ඔය ඇසල නම් ඇසල කාලේට ඇසල ගහට පිස්සු හැදෙනවා. පොළ වලට වඩා මල් තියෙන්නේ. නැත්නම් අපේ මේ දවස්වල ඕනනම් ඕගොල්ලන්ට කියන්න පුළුවන්නේ ඕගොල්ලෝ මෙහෙ ඉන්න ඉස්සර වෙලා අර එහා පැත්තේ ආරුක්කුවක් විතරයි තිබුණේ මාස 3කට ඉස්සර වෙලා. දැන් ආරුක්කුවේ මල් වැල් 12ක් එල්ලනවා ලස්සනට. තව ටිකක් වැඩි වෙයි ඉස්සරහට. ඒකේ මේ මල් වැලේ හැටි තේරුම් අරගෙන ඒකේ මල් පහලට එල්ලවන විදිහ තේරුම් අරන් තමයි ඒක එහෙම හදලා තියෙන්නේ. නිකන් වැල කැවුවට හරියන්නේ නැහැ. ලංකාවේ මේ වගේ මල් පිපෙන සමයක් තියෙනවා. පහුගිය කාලේ වාහන ටික ගෙවල් වලටලා තියපු නිසා පාරවල් අයිනේ බෝගොන් විලාවලත් මල් පිරීලා. වෙනදා දුම් ඇදි වැඩි කරවෙන ඒවා. ඒ මම මේ පෙන්වන්නේ අපේ රටේ නම් වසන්ත කාලේ නැත්නම් වෙසක් කාලේට තමයි මේ මල් ගොඩක් අපිට දකින්න හම්බ වෙන්නේ. ඒ වගේ මේක පෙන්වනවා. ගිම්හාන මාසයේ පටමස්මින් ගිම්මේ ඉන්දියානු සමාජය නම් ගිම්හානේ මුල් යුගේ. ගස්වල අතුවග මල් පිරීලා තියෙන්නේ යම් විදිහටද? පිරුණ මල්. ඉතින් මම මෙතන හොඳ කතාවක් ඕගොල්ලන්ට කියලා දෙනවා අහගන්න එක. තතුපමං ධම්මවරං අන්න ඒ බඳු මල් ගොඩක් හා සමාන උපමාවක් ඇති ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළේ. ධර්මයේ එතකොට උපමා කරලා තියෙන්නේ සුවඳ මල් වලට. ඒක නිවනට නිබ්බානගාමින් පරමං හිතාය. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව යන අයට හිතසුව පිණිස. දැන් මම දකින්නේ ධර්මයේ මල් කොටලා දේශනා කරලා තියෙනවා වරුණාම මල් පූජා කරන්න කියලා තියෙනවා නෙවෙයි.
අපි ධර්මයේ මල් නෙලන්නේ නැතුව මල් කැලේ තියෙන මල් ටිකයි ගස්වල තියෙන මල් ටිකයි කඩලා ගිහින් ගොඩ ගහනවා අතන. ඔන්න බුදුනි මල් ගෙදර ලිපේ දෙල් කියලා. තව රැද්දක් කරනවා. මොකද්ද? ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමේ මොක්කම් පුප්පම් මිලායති යතයි ධම්මේ කාය තතයති විනාශ භාවං කියලා. මේ මල් පරවි යම්සේ විනාශයටපත් වන්නේද කයද විනාශයටපත් වෙන්නේ කියලා මේ මල් පර වෙන අනිත්‍ය තමයි කයට කය වෙනස් වෙන එක අනිත්‍ය කියලා ත්‍රිපිටකේ නෑ ගාතාවක්. කවුරු හරි අනිත්‍ය වරද්දාගත්ත කෙනෙක් තමයි මේ ගාතාව හදලා තියෙන්නේ. දැන් අපි ඇද්දකින් ඉතින් මල් පර වෙන එක තමයි බලන් ඉන්නේ අනිත්‍ය. මල් පර වෙනවා වගේ ශරීරය ඉදලා යන එක තමයි බුදුදහමේ අනිත්‍ය කියලා අපි හිතන් ඉන්නේ. ඉතින් වලිග පෑගිලා නැද්ද? වනප්පකුම්මේ යථාභූසයි ගාථාවෙන් පෙන්වන්නේ මොකක්ද? පිරුණු මල් හැබක් වගේ සූත්‍ර දේශනාවල හැම ගාථාවක් පාසම සූත්‍රයක් පාසාම තියෙන්නේ මේ ධම්මවරං ආදේශයි. ඒ බඳු උපමා ඇති ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. ඒ මල් වල සුවඳට ධර්මයේ සුවඳ උපමා කරලා තියෙන්නේ. ඒ මල් නෙලා ගන්න කියලා තියෙන්නේ. සූත්‍ර දේශනාවල තියෙන ගාථාවල තියෙන ධර්මයේ නැමැති මල් නෙලා ගන්න කියලා තියෙන්නේ නිවන්මට හිතසුව පිණිස නිබ්බානගාමින් පරමං හිතාය. ඒ බඳු දහම් සමූහයක් දේශනා කළ බුදුන් වහන්සේ ඉදම්පි බුද්දේ. ඒ බුදුරජාණන් වහන්සේගේ රත්න භාවයක්. එතකොට උන්වහන්සේ අවුරුදු 45ක් ජීවත් වෙමින් දේශනා කළා වූ සූත්‍ර දේශනා 18000 කියලා කියමු. ඒවැ පදයක් පාසා ගාතාවක් පාසා සූත්‍රයක් පාසා තියෙන්නේ මොනවද? මල්. අපි ඉතින් මේ මල් පැත්තකින් තියලා කැලේ තියෙන මල් වලින් බුදුන්ට බුදුදා ඉන්නවා. අර මල් නෙලා ගන්න නැතුව. මම නම් දකින්නේ ඒවා එහෙමයි. අරක හොඳයි පෘථග්ජනයට. වෙනත් දහමක් සිද්ධ කරගන්න. ආර්ය පුද්ගලයා නම් මේ සූත්‍ර දේශනාවල තියෙන මල් නෙලා ගන්න වෙනවා. ඒවා සුවඳ ගන්න. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශයි. ඉදම්පි බුද්දේ රතනං පනීතං හේතේන සච්චේන සත්‍යෝ. උතුම් වූ නිවන් දෙන්න ආවුද? දුන්නා ආවුද? දීමට සමත් වෙන්න ආවෝ. සීමා කරන්නට බැරි, අගය කරලා කියන්නට බැරි අනුත්තර ධම්මයන්, අනුත්තරෝ ධම්ම වරං. අති උත්තරීතර වූ ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දේද? ඒ තථාගතයන් වහන්සේ එලිකලා වූ ධර්ම කරුණු මුල් කොටගෙන තමයි මේ ආයත් බුද්ධ රත්නේ ඒක දෙකේම බුද්ධ රත්නය ගැන කතා කරන්නේ. අතන බුද්ධ ධම්ම සංඝ වලට ආවා. මෙතන කෙලින්ම මේ ගාථා දෙකම බුද්ධ. බුදුන් වහන්සේගේ මේ කරුණු පැහැදිලි කිරීමේ සූත්‍ර දේශනාවල ගැළපීම දේශනා කරන්නේ සූමදාන මල් ගොඩකට. සීමාවක් නැති. ඉතින් ඒ නිසා අපි ත්‍රිපිටකය තුල සතන සූත්‍රය තුල මල් කිව්වේ මොනවටද? අපි මල් කියන්නේ මොනවටද කියලා තේරුම් ගන්න. එතකොට මල් නෙලන්න යනවා කියන එකේ තේරුම සූත්‍ර දේශනාවල අර්ථය වටහා ගැනීම කියලායි මට නම් තේරෙන්නේ. දැන් අනික් ගාතාවට යනවා. තවත් විස්තරයක් කියන්න ඕන වෙලාවක් නිසා ඒක ගත්තේ. khīnaṁ purānaṁ navaṁ natti sambhavam viratta cittva āyatikē bhavasmiñ te khīna bījā avirullicchanda nibbanti dīrāyatāyaṁ padīpo. khīnaṁ purānaṁ බණ තේරෙන්නේ ඉස්සෙල්ලා එක් රැස් කරගත්තා වූ කුණු කන්දල් ටිකට කියනවා පුරාණ කර්ම. උපන්න කුසල්, ලෝභ දේශ මොහ. ක්ෂීණයි. ඒවා වර්තමාන ස්කන්ධ පංචකයේ අනාත්මය වශයෙන් දැකීම තුළ අරවා ගෙවිලා ඉවර වෙනවා. කර්මක්ෂය වෙනවා. නවං නාත්ති සම්භවං වර්තමාන ස්කන්ධ පංචකයේ පව් හංගන්නේ නැති නිසා අලුතෙන් කර්ම රැස් කිරීමකුත් නැහැ. අනාගත කර්ම රැස් කිරීමකුත් නැහැ. ආයතිකේ බවස්මින් විරත්ත චිත්තා. ආයති භවයක් හෙවත් ඊළඟ උත්පත්තියක් කරේ කිසිම ආසාවකුත් නැහැ. අවිරත්ත චිත්තාව යල්මක් නැහැ. කවුද? බලමු කවුද කියලා. මේ පුරාණ කර්ම ඡය කරගත්තා වූ නැවත කර්ම රැස් කරන්නේ නැති ආයති භවයක් කරේ යල්මක් නැති. තේ කීන බීජා. ඔවුන් අර උපතක් ලබා දෙන්න තියෙන බීජ සියල්ල අයින් කරලා මුල් සිත දාපු බැවින් අනාගත සංසාරයේ කිසි කැමැත්තක් නැති බැවින් ඒ ප්‍රඥාවන්තයින් ධීරා නිබ්බන්ති ඒගොල්ලෝ නිවෙනවා කොයි වගේද යතා අයං පදීපෝ ඔන්න තේරෙන්නේ තවත් තැනක් පහන නිවුණා වගේ ඉතින් බලගින් බැලුවා පහන තිබුණා කොහටද ගියේ එහෙමයි අපි බලන්නේ නෑ ඒකත් බලන්න ඕන විදිහක් තියෙනවා පහන කියන්නේ මොකද්ද කියලා බලන්න
ඔතන පහන කියන්නේ මැටි පහනට නෙවෙයිනේ. මැටි පහනට තෙල් දාලා තෙල් වලට වැටියක් දාලා ගිනි කූරක් පත්තු කරපුවාම තමයි පහන් දැල්ලක් හටගන්නේ. මේ පහන් දැල්ල වායු ගෝලයේ නැති වෙනක පත්තු වෙන්නේ නැහැ. ගිනි කූර තිබුණත් පහන් දැල්ල තිබුණත් තෙල් තිබුණත්. මේ පහන් දැල්ලක් නැතුව මේ තෙල් ටික පත්තු වෙන්නේ නැහැ. පහන් දැල්ලයි වැටියයි ඔක්කොම තිබුණත් ගිනිදර නැත්තම් පත්තු වෙන්නේ නැහැ. දැල් වෙන්නේ නැහැ. එහෙනම් පහන් දැල්ල ගිනි කූරේ තිබිලාවෙත් නැහැ, තෙල් වල තිබිලාවෙත් නැහැ, පහනේ තිබිලාවෙත් නැහැ, වාතයේ තිබිලාවෙත් නැහැ. අන්න ඒකයි ඉගෙන ගන්න ඕනේ. ඒ සියල්ල එකතුව තමයි ඵලය. පහන් දැල්ල. දැන් අර ඒක හේතුවක් නැත්තම් මේ පහන් දැල්ල නෑ නේද? ඔබේ ජීවිතේනේ මේ පහනකට උපමා කරලා තියෙන්නේ. ඔබ හේතු ටික හොයාගන්න. ඔය බාහිර හේතුද නෑ වයිද ඉස්සරත් තිබුණා පස්සෙත් අනාගතයටත් තියෙනවා. ඊළඟ බුදුරයා නෙමෙයි තව පහළ වෙනකල් බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොමත් තියෙනවා. මිනිස්සුන්ගේ ප්‍රසාදක රූප ඕච රූපත් තියෙනවා. මොකද්ද නැති වෙන හේතුව බලා ගන්න. මේ පහන නිවුනාසේ කියලා කතා කරන්නේ. මොන හේතුවද නැති උනේ? ඔබේ ජීවිතේ නැමැති දැල්ල හට ගන්න, පුනර්භවය නැමැති දැල්ල හට ගන්න, උපාදාන නැමැති දැල්ල හට ගන්න මොකද්ද නැති උනේ? ක්ෂීණ බීජ. අනාගත උපතක් හටන්න හේතු ක්ෂීණ කලක්. එතකොට එහෙමනම් පුරාණ කර්ම ගෙවි ගියා. ඒවෙන් ඒ නිසා ප්‍රතිසන්දි නැහැ. නව කර්ම රැස් කිරීමක් නැහැ. ඒවෙන් ප්‍රතිසන්දි නැහැ. එහෙනම් ඔහුට අපාය යන්න, දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න කර්ම නැහැ. දැන් අපාය ගියා නම් පව නෙමෙයිද පුද්ගලයා බවට පත් වෙලා හිටියේ. දිව්‍ය ලෝකේ ගියා නම් පින නෙමෙයිද පුද්ගලයා හතර ඇවිද්දී. බඹලෝ ගියා නම් ධානය නෙමෙයිද සපුද්ගලයා හතර ඇවිද්දෙන්නේ. දැන් ස්කන්ධ පංචකයේ මේ එකක්වත් නැත්නම් ඊට කොහොමද ස්කන්ධ පංචකයේ ආත්මය නෙමෙයි අනාත්මය. දැන් සසර ඇවිදින්න කෙනෙක් නැහැ. අන්න එහෙමයි. ඔය සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන එකේ තේරුම ඒකයි. මේක සත්ත්ව සංඥාවක්. සත්ත්ව පුද්ගල දෘෂ්ටියක්. ඒ හේතු අයින් වෙනකොට පෞද්ගලිකව සතෙක් වශයෙන් ඔබට දිව්‍ය ලෝකේ අපාය බ්‍රහ්ම ලෝකෙ ගිහින් දුක් විඳවන්න විදිහක් නැහැ. ඔබට ඉතුරු වෙනවා සදාකාලික නිවීමක්. ඒ තමයි බුදුන්. ඒ බුදුන් වෙත ගියා අපි. ඒ නිසා ඉදම්පි සංඝේ රතනං පනීතං ඕන් ආර්ය සංඝ රත්නේ බවට පත් වෙනවා නම් ඉස්තිහපුරත ගිහිව පැවිද මෙන්න මේ தත්ත්වයට ගෞතම සසුන තුළ එන්න ඕනේ. කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් තේකීන බීජා අවිරොල්ලි ඡන්දා. ඒ ගාතාව අවලංගු කරලා නේද එහෙනම් අනාගත බුදුහාමසරංග රහතන් නිවන් දකින්න ප්‍රාර්ථනා කළේ සහ කෙරෙව්වේ. රතන සූත්‍රයේ ගාතාව අවලංගු කරලා. බෑ එහෙම අවලංගු කරන්න බෑ එකක්වත්. යටපත් කරන්න පුළුවන් අපිට වළංගු කරන්න පුළුවන්. දැන් මේ ගාථාවෙන් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගුණ ටික ඉවර වෙනවා. දැන් ඊට පස්සේ සක්‍රියා කිව්වයි කියලා තමයි එතෙන් ආපු කට්ටියනේ. බුදුන් වහන්සේට ඥානීද භූතානි සමාගතානි බුම්මානි වායානි මාන්තලි මේ ආවා වූ භූතයෝ එකතු වුණා වූ අය, බිම ඉන්නා වූ අය, අන්තරීක්ෂය අය තථාගතං දේව මනුස්ස පූජිතං. ඒ දෙවියන්සුන් විසින් පිදුවා වූ තථාගතයන් වහන්සේට බුද්ධං නමස්සාම, ධම්මං නමස්සාම, සංඝං නමස්සාම නමස්කාර කරමි. සෙත් වේවා. එහෙමයි අන්තිම ගාථා තුනේ කියන්නේ. මේ කුද්දක නිකායේ මංගල සූත්‍රය, කරණීයමෙත් සූත්‍රය ඔය අතර තියෙන එක තමයි රතන සූත්‍රය කියලා කියන්නේ. රතන සූත්‍රය ගැන දන්නේ නැති කෙනෙක් නැහැ අහලා කියලා පාඩම් කරගෙන. නමුත් මේ වචනවල ගැඹුර තවත් මට තව පැය දෙකක් තිබුණා නම් තවත් මම විස්තර කරනවා මේවා. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි මේක කියව ගත්තාම ලැබෙන සෙතද මේකේ තියෙන අර්ථයද ගැඹුරු කියන එක. මේ සෙතක් සැලසෙන්නේ සත්‍ය ඒසේන සත්‍යේන සුවත්ති හොතු මේ සත්‍යෙන් සුව වෙනවයි කියන්නේ. මේ සත්‍ය තමන් ළඟ තිබුණොත් තමයි සුව වෙන්නේ. එතකොට එහෙමනම් අර බුදුන් කියන පදයට තව ගැඹුරු අර්ථයක් තියෙනවා. බුදුන් කියන ඵලයේ පිළිමේ දිහා බලලා මිනිහෙක් තරහ හදාගත්තොත් ඒ මනුස්සයාට එකෙන් පව් සිද්ධ වෙනවා වරුණාම බුදුන්ට පව් සිද්ධ වෙන්නේ නැහැ. තමන් හදාගෙන දුක් විඳිනවා. එහෙනම් අපි බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන අපි විරුද්ධක් හදාගන්නේ නැහැ. හැබැයි ඉරහඳතරුව හින්දා හරි පුරුෂ හින්දා හරි අපිට විරුද්ධාධිකමක් තියෙන්න ඕන. ඒවයි ගොල්ලොන්ගේ සංකේත තිබුණාවයි. අපිට ඒකත් එක්කලා ගැටෙන්න යන්න ඕන කමක් නැහැ.
හැබැයි උන් පිළිගන්න වෙනවා අපි මෙන්න මේ බුදුන්ටයි ගරු කරන්නේ. ඊට මෙහා පැත්තේ ඕගොල්ලෝ කියන තරම් මෝඩ නෑ අපි කියලා. ඒගොල්ලෝ කියන පරිදි දෙවියන් වහන්සේව අල්ලා දෙවියන් වහන්සේ කියන වචනෙන් කියවෙන්නේ නොපෙනෙන දෙයක් නේ. අන්න ඒ වගේ බුදුන් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. සදාකාලික සර්ගයට නෙවෙයි සදාකාලික නිවනට කියන නම. ඒක කාලාවක් නැතුව ඕන කාලයක ඕන කෙනෙක් යන්නේ නිවීමට. ඒක තමයි බුදුන් දැකීම කියලා කියන්නේ. එතකොට ඒකට පිළිම නැහැ. අන්න ඒකයි අප්පටිම කියලා කියන්නේ. ඔය අසංකත කියන වචනෙට රූප, ශබ්ද, ගන්ධ, රස හැඩ දාන්න බෑ මොකක්වත්. එහෙම කරොත් අහු වෙනවා සතරට ආපහු. ඒකයි අප්පටිම කියන කේ තේරුම. බුදුරජාණන් වහන්සේට පිළිම නැහැ කියන එක නෙමෙයි පෙන්වන්නේ. මේ බුද්ධ නැත්තම් නිර්වාණය කියන එක පෘථග්ජනයෙකුට හිතින් හදලා ගන්න බෑ. සංකත කියන්නේ හේතුපත්යන්ගෙන් හටගත්තා වූ හේතුපත්යන් හටගත්තොත් සත්‍ය. හේතු නිරෝධයෙන් පත්‍ය නිරෝධය. එහෙනම් බුදු සමයේ පෙන්වනවා අපට කීනම් පුරාණ කර්ම ඡය කරන්නත් වෙනවා. අලුතෙන් කර්ම රැස් කරන්න නැතුව ඉන්නත් වෙනවා. වර්තමාන ස්කන්ධ පංචකය තුළ කීන බීජා බවට පත් වෙන්න වෙනවා. අපේ ධර්ම දේශනාවල තියෙනා වූ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියන්නේත් ඒක තමයි. කාලයක් තිස්සේ මට ඔය පසුගිය දවස් කාලෙක මම මංගල සූත්‍රයෙන් මාධ්‍යයට දේශනාවක් කළා පැය අරගෙන ගාථාවෙන් ගාථාව. රතන සූත්‍රයේ මේ පහුගිය කාලේ ඔය මේ පිරිත් කියවගෙන සිත රතන් පතන්ට කට්ටිය ලෑස්ති වුණ නිසා තමයි මේකේ මේ කියනවට වඩා සිතක් ඇතුළත අනුගමනය කිරීමෙන් තියෙනවා. කියන සිත බැහැර කරනවා නෙමෙයි මම අනුගමනය කිරීම තුළ මීට වඩා සත්වයින්ට සිතක් සැලසෙනවා කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. ඉතින් මෙම ධර්මානුශාසනාව ඔබටත් සමාජයටත් තේරුම් ගන්න ලැබෙනවා. ඒ තේරුම් ගැනීම තුළ මේ තෙරුවන්ගේ ගුණ හඳුනාගෙන තෙරුවන් තමන් ළඟ පිහිටවා ගන්න තමන් තෙරුවන්ට අයිති කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් බුද්ධ රත්නයට අයිති වෙන්න බැයි නම් ධර්ම රත්නයට සංඝ රත්නයට අයිති වෙන්න පුළුවන් නේ. එතකොට ඒ ආර්ය පරපුරක් සතු ගුණ සමුදායන් තමයි මේකෙන් පෙන්වන්නේ. ඒ ගුණයන්ගේ බලෙන් තමයි සිත සැලසෙන්නේ. තමන් හදාගත්තොත් තමන්ගේ සිත තියෙනවා ලෝකෝත්තර සිත. අර ලෞකික සිත නිකන් පෙරහිට මවුල් පෙත්තක් වගේ ඒවලට විතරයි. ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් අද ධර්මානුශාසනාව මෙතකින් මම අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං